මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේ සියල්ල දත්සේක අපි දන්නේ නැහැ කියන තැනකින් අවංකවම සිත සමාධියක තියාගෙන හැකි සෑම විටම ප්‍රශ්න අසමින් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. සමහර වෙලාවට පැය දෙකක් නොතිබෙන්න පුළුවන්. අද මේ ඒ ගැන කනස්සලු ඇති වෙන්න එපා. අපි නවත්තන වෙලාවට නවත්වමු. ඒකට විශේෂ හේතුවකුත් තියෙනවා. මේ පොතක අරන් බණ කියන්නේ නැහැ. ඒ සමාධියකට සමවැදිලා ඒ විදිහටයි දහම් දේශනා කරන්නේ. ඒක තව කෙනෙකුට තේරුම් කරන්න බෑ. ඒක නිසා සමහර වෙලාවට මේ දහම් සාකච්ඡාව අතරමඟ නවතින්න පුළුවන්. මම කියන දේ හොඳට තේරුම් ගන්න. හොඳට අහගෙන ඉන්න කියන දේ ඒ සමාධිය තුල සිටින තාක්කල් මාගෙන් දහම ඇසෙයි. ඒ සමාධියෙන් බැහැරට යනකොට ඔබට ඒ දහම් සාකච්ඡාවෙන් බැහැරට යනවා. ඒක නිසා අපි අද මුල ඉඳලම හිමින් මේ දහම් සාකච්ඡාවට සම්බන්ධ වෙමු. අපි සුපුරුදු පරිදි කරන දෙයක් තමයි වැඩිපුරම ප්‍රශ්න අහන එක තමයි හුඟක් හොඳ. මම ඇයි එහෙම ප්‍රශ්න අහන්න කියලා කියන්නේ? ඔය ශ්‍රද්ධාව කියලා කියන දේවත් ඇදහිම් ක්‍රමවත් වැඳීම් ක්‍රමවත් බාහිරින් ඒ පතන දෙයක් නෙමෙයි. තමන්ව නිවන්නේ තමන් අවබෝධයක් ලබනවා. ඒ අවබෝධය ලබන කෙනෙකුට විතරයි මේ යථාර්ථය තේරුම් ගන්න. මේ ලෝකයේ පිළිබඳ යථාර්ථය. ඒක අවබෝධය. ඒ අවබෝධය බාහිරින් පැතුවට තව කෙනෙක් ලබා දෙන්නේ නැහැ. ඒක හරියටම තේරුම් ගන්න. කොහේ ගිහින් බණ ඇහුවත් තව කෙනෙකුට ඒ අවබෝධය ලබා දෙන්න බෑ. විදර්ශනා ඥානය, දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං කියලා ওই විදිහට ඒ යථා අවබෝධය තව කෙනෙකුට ලබා දෙන්න බෑ. බාහිර ලෝකයේ පවතින ධර්මතාවය සහ අභ්‍යන්තර ආධ්‍යාත්මික ලෝකයේ තමා විසින් ගොඩනගාගෙන ඇති සංකාර ලෝකයේ තුල ඇතිවන යථාර්ථය Tamanට ලබන්න බෑ. ඔය දෙකම අවබෝධ කරගන්න ඕනේ. බාහිර ධර්මයක් බාහිර ධම්ම කියලා කියනවා. බාහිර ලෝකයේ පිළිබඳ බහුශ්‍රුත කියලා කියන්නේ ඒකයි. බහුශ්‍රුත වෙන්න ඕනේ. කියන්නේ බාහිර ලෝකයේ පිළිබඳ අවබෝධයක් ලබන්න. වැඩිපුරම තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයේ පිළිබඳ අවබෝධයක් ලබන්න ඕනේ. ඒක කියනවා සංඛාර ලෝකය කියලා. ඒක නිසා කොහි ගිහින් බණ ඇහුවත් කුමන ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණත් කොහේ ඇහුවත් තමා දියුණු කරන නුවණක් තියෙන්නේ. තමා දියුණු කරන අවබෝධයක් තියෙන්නේ. ඒකෙන් බැහැරට යන්න එපා. යම් මේගොල්ලෝ වැඳීම් ක්‍රම වලට පුරුදු කරත් අන්තිමට බාහිර ලෝකයේ දිහා බැලුවාම පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සෑදිච්ච දෙයක්මයි වර්ණ ගන්ධ රස ඔය ආකාරයෙන්ම කියලා අනිත්‍ය වූ දෙයක්ම තමාගේ සිත තුළින් අනාත්ම වූ දෙයක් අල්ලගන්නව නොදන්නකම නිසා. අනිත්‍ය වූ දේවල් අනාත්ම ලෙස තමාගේ සිත තුළින් අල්ලගන්නවා. හැම තිස්සෙම මෙන්න මේ වචනය හොඳට මේ වචන පෙළ මතක තියාගන්න. තමා නිට්ටයයි කියලා හිතනවා. ඒක තමයි වෙන්නේ. තමා නිට්ටයයි කියලා හිතනවා. වැඩිපුරම කට්ටියට වෙන්නේ ඒකයි. තමා නිට්ටයයි. එතකොට තමාගේ සිත නිට්ටයයි කියලා හිතනවා. ඊට පස්සේ හිතනවා තමන්ගේ සිත යනවා කියලා. යන්නේ නිකනුත් නෙමෙයි නිට්ටය වෙලා යනවා. ඒකට කියනවා අපි ආත්මය කියලා. තමන්ගේ සිත තමා ඉන්න තැන නිට්ටයයි කියලා වහනවා. ඒ වහන ගමන් හිතෙනවා තමා මැරිලා යනවා. මැරිලා විතරක් නෙමෙයි. භව තණ්හාව කියන්නේ මේ මොහොතේ භවය. අපි උදාහරණයක් හැටියට කිව්වොත් අපි යාළුවෝ ටිකක් එකතු වෙලා දැන් අපි මේ සාකච්ඡාවක් බලන්න භවය. මේක සාකච්ඡාව කරන ගමන් හිතනවා අපි ගිය සුමානේ හරි සුමාන දෙකක ඉස්සෙල්ලා සාකච්ඡා කරා කියන දේ. ඔන්න අතීතයට යනවා සිත. ඊට පස්සේ අපි අනාගතෙත් අපි සාකච්ඡා කරાવી කියලා භවය හදනවා. එතකොට භවය තමයි ඔය හදන්නේ. ඔය භවය හදන පුරුදු කිල්ලම තමයි මම නිට්ටය වෙනකොට ඒක ආත්මයක් හැටියට නිට්ටය වෙන දෙයක් යනවා කියලා හිතෙනවා. ඒ නිට්ටය වුණ මම යනවා කියලා හිතෙනවා. මං කියන දේ ඇහෙනවද? මං පැහැදිලිද මං කිව්ව දේ ඇහෙනවද? අතරමඟ දහම තේරෙන්නේ නැත්නම් නවත්තලා අහන්න. මෙන්න මේ කිව්ව වචන ටිකෙන්ම තමයි ගැලවෙන්නේ. මෙන්න මේ ටික අවබෝධ කරගන්න එකම තමයි අපි
පළවෙනියෙන්ම සෝතාපන්න වෙනවා කියලා කියන්නේ. මේ කොහොමද ඒක වෙන්නේ? මේ ටික අවබෝධ වෙනකොට මේ මම කියලා අල්ලන තැන, මම කියලා ඇල්ලන තැන ඇතිවන ක්‍රියාවලිය පටිච්ච සමුප්පාදයේ තේරුම් යනවා. ඒකට මම කියන තැන, මම මගේ ආත්මය කියන තැන බොරුව බව දකිනවා. ඒක දකින්න දෙන්නේ නැත්තේ අතීතේ මං කිව්වා වගේ අපි ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා කියන ගතිය සිත තුළ තියෙනවා. සිත තුළ තියෙනවා. අනාගතයේ ධර්ම සාකච්ඡාවකට යයි කියලා සිත තුළ තියෙනවා. එතකොට ඔය මම කියන දිට්ඨියක් ඔස්සේ තමයි ඕක තියෙන්නේ. හරියට බැලුවොත් කුණු ගොඩක් තියෙනවා. කුණු ගොඩක් අපි යම් කිසි දෙයක් හිතනකොට කාලයට සාපේක්ෂකයි. කාලයට සාපේක්ෂකයි. කාල මුක්තයි. කාල මුක්ත කියන්නේ නිර්වාණය කියන දේ කාල මුක්තයි. කාලයකට හඳවන්න බෑ. නිර්මාණය කාල මුක්ත නම් කාලයක් නිර්වාණය නිවන තුන හඳවන්න බැරි නම් රිවර්ස් එකට හිතනවා. එහෙනම් නිවන තුන කාලයක් හඳුන්වන්න බැරි නම් රිවර්ස් එකට හිතනකොට අපි සෑම දිනෙකම එහෙනම් කාලයක් හඟවන දෙයක් තමයි හේතුඵල ධම කියන්නේ. එහෙනම් හේතුඵල ධම ඇතිවීම පවෙතලා නැති වෙන ගතිය කාල මුක්තවල නිවනින් පස්සට හිතනවා. එහෙනම් අපි ඉන්න තැන වැරද්දක් තියෙනවා. අපි ඉන්න තැන වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ අපි කාලයට සාපේක්ෂව භවය සකසනවා. කාලයට සාපේක්ෂව භවය සකසනවා. භවය කියලා මම මෙතනදී කිව්වේ අර මැරිලා යන භවයක් මේකම තමයි කරන්නේ. ඉස්සෙල්ලා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණා කියලා දැන් හිතන්නේ. ඊළඟට සම්බන්ධ වෙයි කියලා හිතන්නේ. දැනුයි හිතන්නේ. ඔන්න ඕක බේර ගන්න ඕනේ. මේ දැන් හිතන ගතිය. හරි? ඔය මේ දැන් හිතන ගතිය, කල්පනා කරන ගතිය. දැන් හිතන ගතිය, කල්පනා කරන ගතිය තියෙන සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය කියන්නේ මේකයි. මොකද්ද සති සම්බොජ්ජංගය කියන්නේ? සති සම්බොජ්ජංගය කියන්නේ පිරිසිදු සිහිය. අපි එතනින් බැහැරට යනවා තව ටිකක්. ඒක තමයි සාමාන්‍ය කියන්නේ පිරිසිදු සිහිය. එහෙම නැත්නම් ස්මෘතිය කියලා කියනවා. හරි? ස්මෘති සම්බොජ්ජංගය. ඔය ස්මෘති කියන වචනය ගැඹුරුයි. ඕක මේ නිකන් අපි දකින වර්තමාන සිහිය නෙමෙයි. වර්තමානයේ අපි සිත පීඩන සිහිය නෙමෙයි. ඒ පිරිසිදු සිහිය අවශ්‍යයි. මේ කියන සිහිය කියන්නේ අතීතේ වෙච්ච දේවල් මතකයේ තියෙන මතක් කරලා සිත කය වචනයෙන් අතීතේ වෙච්ච දේවල් මතක් කරලා ගන්න පුළුවන් සිහිය. ඕක තමයි ආර්යයන්ට තියෙන සිහිය. ආර්ය සිහිය වැඩිපුරම ආර්යයට සිහිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ අතීතේ කරපු කියපු බොහෝ දේවල් මතක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මතක් කරන විදි දෙකක් තියෙනවා. එතකොට හොඳට හිතලා බැලුවොත් දැන් අතීතේ පිරිසිදු වූ 100කින් ඈත වෙච්ච දේවල් සිත කය වචනෙන් තමා කිව්ව කරපු සිතපු දේවල් අඩු වචෙන් කිව්ව කරපු දේවල් සිතන දේවල් ගැඹුරුනේ. නමුත් සිතපු දේවලුත් ගන්න පුළුවන් ශක්තියට තමයි කියන්නේ ස්මෘති සම්බොජ්ජංගය. එහෙනම් සති සම්බොජ්ජංගය. ඒ කියන්නේ මේ සම්බොජ්ජංග 7. හරි? ওই සම්බොජ්ජංග 7 තමයි යමෙක් නිවන පැත්තට ගෙනියන්නේ. කඩන්නේ කාල නිවන මං කිව්වේ අර නිවනට තියෙන කාල මුක්ත ගතිය අපිට තියෙනවා. ඒක කාලයෙන් මුක්ත වෙන ගතියට යනවා තල්ලු වෙලා. කාලය ගැන සිතීම ඇති වෙන්නේ මෙන්න මේ මම නිට්ටයයි කියන ගතිය නිසා. මම නිට්ටයයි ඊට පස්සේ මගේ භවය නිට්ටය වෙලා යනවා කියලා ආත්මිකට අහු වෙන නිසා. හොඳට හිතන්න. මේක නුවණින් තමයි කඩන්නේ. මේ කිව්ව ටික හොඳට හිතුවොත් මේක කඩනවා. දැන් බලන්න මම කිව්ව දෙආකාරයක්. ආර්යයන් සිහි කරන විදියයි අතීතේ ආර්යයන් අතීතේ සිහි කරන විදියයි සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් සිහි කරන විදියයි දෙවිදියයි. ඇත්තටම අතීතේ සිහි කරනවද? සිහි කරන්න පුළුවන් ඕන කෙනෙකුට. අපි කියමු අතීතේ වෙච්ච සිදුවීමක්. සිතෙන් හරි කයෙන් වචනයෙන් කරපු දෙයක්. බොහෝ ඈතකදී Tamanට මතක් කරලා ගන්න පුළුවන්. නමුත් අද දහමේ ඇහෙනවා එහෙම මතක් කරන්න එපා කියලා.
ඒක වැරදි. ඒක වැරදි. එහෙම දෙයක් බුදුදහමේ කියලා නැහැ. දැන් අපිට මතක් කරන්න හැබැයි මේ මතක්කයට යන විදි දෙකක් තියෙනවා. එකක් පෘථග්ජන කෙනෙකුට අර මම මගේ කියන නিত্য වෙලා යන ගතියේ ඉඳලා තමයි ඈත කාලයට දුවනවා සිත. අතීතයට සිත දුවනවා. හොඳට හිතන්න මේක. හිතෙන්නේ නෑ එකපාරට. හොඳට කල්පනාවෙන් නුවණින් විමර්ශනය කරොත් ඇත්තටම හිත දුවලා අරන් එන්නේ. මොනවා හරි දෙයක් දුවලා අරන් එනවා කියලා දැනෙනවා. නිකන් හිතනකොට හිතෙනවා මේක මේ සිත යට සැඟවුලා. සිතේ සැඟවිලා තිබ්බා. එහෙම නිකන් නුවණක් නැති කෙනෙකුට හිතෙනවා. නමුත් කාලයට සාපේක්ෂව කාලය ගැනලා හිතනකොට පොඩ්ඩක් නුවණින් කල්පනා කරනකොට අඩේ මම ආපස්සට ගිහින් අතීතයට ගිහින් අරගෙන ආපු දෙයක් තමයි දැන් මෙතන ගොඩගන්නේ. මෙතන මම දකින්න ගන්නේ. මම අර ඉස්සෙල්ලා ධර්ම සාකච්ඡාවලත් කියලා තිනවා මේ මම ඔය නিত্য වෙලා ඔය කියන ආත්ම ගතිය තමන්ගේ මේ සිත තුළ හිටගෙන ඉන්නකොට පෙන්වන්න දෙන්නෙම නෑ ඌ. ඌ පෙන්වන්න දෙන්නේ නෑ ඕක. ඕක පෙන්වුවා නම් වැඩේ හරි. පටිච්ච සමුප්පන්නවයි මේක හටගන්නේ කියලා. ඒක පෙන්වන්න දෙන්නේ නෑ. හැබැයි ඌ කියනවා සිත උඹ අතීතේ වුණ දෙයක් වුණාම උඹට දැන් ඒක ගන්න පුළුවන්. හැබැයි දැන් ගන්න තැනත් කුණු ගොඩ උඩ. මම නිට්ටයයි කියලා අල්ල ගන්න සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රත්‍යයෙන් සංයෝජන දෙකක් හෝ තුනක් එකතු වෙලාම මේ මම හැදෙන තැන ඌ හංගන කුණු ගොඩක් කුණු ටිකක් අසුචි ටිකක් ගාගෙන තමයි යන්නේ අතීතයට. ගිහිල්ලා අර දේ කල්පනා කරපු දේ අරගෙන ඉන්නේ. කාලයට සාපේක්ෂව. පළමුව හිතන්න ඕනේ මේ සිතලා මතකයෙන් ගන්නවා කියන දේ කාලයට සාපේක්ෂවයි සිදු වෙන්නේ කියලා. එහෙම නැත්නම් හිතෙනවා අඩේ මගේ ළඟ සැඟ තිබුණා. මගේ ළඟ තියෙනවා. මගේ සිතේ තියෙනවා. ඒකත් අරගෙන යනවා. මතකයක් අරගෙන යනවා කියලා හිතෙනවා. මතකයක් අරගෙන යන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. සිත වර්තමානයේ සැකසෙනවා දැක්කාම මතකය බොරු වෙනවා. මතකය බොරු වුණාම මම උදාහරණයක් දෙන්නම් ඒකට. මම පහසු උදාහරණයක් දෙන්නම්. මේක ටිකක් තේරුම් ගත්තොත් හරි. මම ක්‍රම දෙකකින් තමයි මතකය පෘථග්ජන කෙනෙක් සහ ආර්ය කෙනෙක් හඳුනගන්නේ. පෘථග්ජනෙක් සහ ආර්යෙක් හඳුනගන්නේ ක්‍රම දෙකකින්. මෙන්න මේ උදාහරණي පොඩ්ඩක් තේරෙනවද කියලා බලන්න. අපි දන්නවා පාරවල් තියෙන ලොකු එස්ලෝන් බට. ඔය වතුර ගහන හරි වතුර එන ඒවා හරි ලොකු ඔය තෙල් එන ලොකු නලයක් තියෙනවා කියලා හිතන්න. ඔය පෘථග්ජන කෙනෙක් හැමතිස්සෙම නලයක් උඩ තමයි මේ සිත හද භවයේ යන්නේ. මම ඉස්සෙල්ලා සාකච්ඡාවට සම්බන්ධ වුණා. මම ගියා ඩිස්නිලෑන්ඩ් බලන්න. මම ගියා මේ දැන් මෙතන ඉඳලා කල්පනා කරන දේවල් ඔය ඔක්කොම කරගෙන ආවා කියලා තමයි හිතෙන්නේ. ඒ කියන්නේ අතීතයේ පොඩ්ඩක් විමසනකොට මම අතන ගියා පාටියකට. මෙතනට ගියා. දැන් ඔහොම හිතන්නේ ඇත්තටම. මම එතනත් ගිහින් මෙතන දේකුත් කරා. දැන් මේක හොඳට නුවණින් හිතන්න. ඒක තමයි කියන්නේ අර සමාධි සම්පොච්චංගය කියන්නේ ඕක. ওই සමාධි සම්පොච්චංගය කියන්නේ ඒ සමාධිය කියන්නේ ඔන්න ඕක තියුණු. ඒක තමයි කියන්නේ මේ මාර්ගසිතටපත් වුණාම මේ ලැබෙන චිත්ත සමාධිය. ඕක තමයි සමාධි සම්පොච්චංගය. ඔන්න උතනට එනකන් සිත දියුණු කරගන්න තමයි බලන්නේ. එතකොට සමාහිත වෙනවා කියන්නේ හිත ඒ කියන්නේ ප්‍රීති සම්පොච්චංග ඊට පස්සේ පස්සන්දිය කියන්නේ කයේ ඇතිවන සංසුම් බව ප්‍රීතිය කියන්නේ ප්‍රීති සම්පොච්චංගය කියන්නේ තුරුණ බව. ඒ කියන්නේ අපි ආරම්භක අවස්ථාවේ තුරුණු වී ඇතිවන ප්‍රීතියක් ඇති වෙන්නේ. මම පස්සට බෝගෙනිච්ච සමාධි සම්පොච්චංගය. එතකොට සිතේ පවතින සංසුම් භවයේ ඇතිවන පස්සන්දිය. ඒක තමයි පස්සන්දිය කියන්නේ සංසුම් බව. ප්‍රීතියක් එනවා. ප්‍රීතිය කියන්නේ තුරුණු වී ඇතිවෙන ප්‍රීතිය. ඒ ප්‍රීතියන්නේ වීර්ය සම්පොච්චංගය. වීර්ය සම්පොච්චංගයේ ධම්ම විජය සම්පොච්චංගය.
ධම්මවිචය සම්බොජ්ජංගේ ඉන්නේ දැන් මං කිව්ව ස්මෘතිය. දැන් මේ ස්මෘතිය ඔස්සේ යමෙක් සිතනකොට මම මේ කිව්ව විදියට අරමුණු වෙන්න බලන්න ඕනේ සමාධි සම්පෝඥාංගය. හොන්දට ක්‍රිය සමාහිත වුණ සිතක්. ඒ කියන්නේ අරමුණට සමාහිත වුණ සිතක්. දැන් එතකොට මතක් කරන දේ හොන්දට ක්ලියර්ලි ගන්නවා. ගන්න එපා කියන්නේ. දැන් මේ ගන්න තැන මේ ස්ලෝන් බටේ ඇතුළට විදලා මාක් එකක් දා ගන්නවා. එතන ඇලීමක් තියෙනවා. වහින්ද මේ බටේ විදලා ඇතුළට දා ගන්නවා. දැන් බටේ ඇතුළට දානවා. එකක් මම ඩිස්නිලන්තයේ බැලුවා. එකෙකුට ගැහැව්වා. එහෙම හිතනවා. ඌ මට බැන්න. දැන් ඌව හොඳට මතකේ තියෙනවා. මතකේ තියෙන ඒවා ස්ලෝන් බටෙන් ඇතුළට දානවා. එහෙම හිතන්න. ස්ලෝන් බටෙන් ඇතුළට දානවා. දැන් ඕක කර තමයි මේ භවයේ ඉන්නේ මිනිස්සු. සිත කය වචනේ ඕවගේව තදට ඇඳගෙන සිටී එනවා අල්ලගෙන. අල්ලන සැරේට ස්ලෝන් බටි ඇතුළට දානවා. ඒ අතරතුර වෙන ඒවත් වෙනවා. ඒ අතරතුර වෙන දේවලුත් වෙනවා. එතකොට ඔහි ජීවිතේ මේ භව ගමනේ යනවා. එන්නේ ස්ලෝන් බටේ උඩ. ස්ලෝන් බටේ උඩ. දැන් මේ එනවා. එහෙමනේ හිතෙන්නේ එනවා. කර එනවා මතක් කර. දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ කරපු දේවල් මතක් කරනවා. ආයෙ දුවල යනවා පස්සට. මතකයේ කියලා. කොහොමද මතක් වෙන්නේ? අර ස්ලෝන් බටේ ඇතුළට විද්දා කියලා මතකයක් තියෙනවා. සමහර ඒවා මතක නැහැ. සමහර ඒවා මතකයි. මේ මතක ඇති කරන තැන මම මගේ කියන දිට්ඨියක් ඇවිල්ලා තිබ්බා. අපි ඒව දන්නේ නැහැ. මොකද මෙතනදී පෙන්වන්නේ නැහැ. එතනදී ඔයා ඔබලා දැක්ක සිත මතකයේ ඇතිවෙලා තදට අර ස්ලෝම් බටේ ඇතුළට විද්ද සිත දරුණු එකක්. ඒ කියන්නේ හොඳට අල්ලගත් එකක්. ඒක නිසානේ මතකේ එන්නේ ආයේ. හොඳට සිහියෙන් කරලා ඒවලින් මතක් වුණොත් දැන් ඒක ඇදලා ගන්න පුළුවන්. ඒ අතරතුර පොඩි දේවල් එනවා. ළමයිව පාක් එකට ගෙනියනවා. ඕවා මතක නැහැ. එච්චර. ඔය පාක් එකට ගියා නෑ මතකයක් නෑ කියනවා. හැබැයි අර වගේ දේවල් හොඳට සිතේ සටහන් කරගන්නවා. හරි? දැන් මොකද වෙන්නේ? දැන් මේ සප්තබොජ්ජංගේ දියුණු කරන කෙනෙක් අපිට එකපාරට සමාධිය ආවා කියලා. එයාට සමාධි සම්පොජ්ජංගේ හොන්ට වැටිච්ච ගමන් එයා කරන්නේ මේකයි වෙන්නේ යාට. ඒක තමයි කියන්නේ මාර්ගසිතේදී ඇතිවන චිත්ත සමාධිය. ආනන්තරික චිත්ත සමාධියට වැටෙනවා යා. සමාධි වුණ සිත. ආනන්තරික චිත්ත සමාධිය කියන්නේ මාර්ගසිතේ සෝතාපන්න වෙන්න මාර්ගසිතකට වැටිච්ච සිතක්. එහෙම නැත්නම් මාර්ගසිතක්. සතර ඵලයේම එන මාර්ගසිතක්. හරි ඵලයට ඉස්සෙල්ලා එන මාර්ගසිත ඵල තුනේ. ඵල හතරේ එන මාර්ගසිත. එතකොට මේ මාර්ගසිතේ දැන් සෝතාපන්න වෙන මේ ආනන්තරික චිත්ත සමාධියට එනවා කියන්නේ සමාධි සම්බොජ්ජංගයේ වැඩිලා. එයා ඒ තැනට එනකොට එයා ඉස්ලාම් බටේ ඇතුලෙන් රිංගනවා. එයාට එච්චරට ක්ලියර් සමාහිත වෙච්ච අරමුණය තියෙන්නේ. එයා ටක් ගාලා ඉස්ලාම් බටේට රිංගනවා. දැන් ඔය සමාධි සම්බොජ්ජංගයට එන්න මාර්ගය තියෙනවා උඩ ඉඳලා. ඉස්සල් සමාධියක් අරමුණ ක්ලියර් නෑ. හැබැයි මතක්ක් තියෙනවා. අරුමට බැන්නා. මම ගියා ඩිස්නිලන්තේ බලන්න. මට ගැහුවා. එයත් මට ගැහුවා මමත් ගැහුවා. ඊට පස්සේ පාක් එකට ගිය කාර්යය ලෝපුවාරේ ගියා කඩේට ගියා ඒව මතක නෑ. මෙතනින් සිහි කරනකොට කුණු ගොඩක් අරගෙන අසුචි අරගෙන තමයි යන්නේ. දැන් ඔන්න සිහි කිරීම කරනවා. ඒකට කියන්නේ සති සම්පොච්චංගය. දැන් සිහි කිරීම කරනකොට මොකද කරන්නේ? සිහි කිරීම කරනකොට අලාටු ගාගෙන අසුචි ගාගෙන තමයි ආයෙ ගිහින් ඇදගෙන එන්නේ. මෙතනින් පටන් ගන්න තැනම ලාටු ගාගෙන අසුචි ටිකක් එක්ක ජම්ප් කරනවා අතීතෙට. යනකොටත් කුණු හලාගෙන යන්නේ මේ ස්ලෝන් බටේ උඩින් යන්නේ. කුණු හලාගෙන යන්නේ දැනුත්. හැබැයි එතන මතකයක් තියෙනවා මේක වුණා කියලා. ඇයි මේ කුණු හලාගෙන යන්නේ? මෙතන තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මෙතන වර්තමානයේම සිතේ ඉඳලා අතීතේ සිහි කරනකොටම කුණු දාගෙන තමයි පස්සට යන්නේ අතීතෙට. ආයෙ මෙතනට එනකොට සිත කුණු ඒ වැටිච්ච අසුචි ටික පාරේ පේනවා. දැන් ඉතින් ඔස්ලෝම් බටේ තුල ඉන්න සෑම මිනිහෙකුටම කුණු ගොඩක් ගිය බවක් පේනවා. එන බවක් පේනවා. එතකොට හැම සිත්තෙම හිතෙනවා අඩේ අපි ආවා. හිටියා එනවා ඉන්නවා කියලා හිතෙනවා. මේක නුවණින් විමසන්න. හිටියා යනකොටත් කුණු පාර දාගෙන ගියා එනකොටත් කුණු පේනවා අසුචි ටික දැනුත් ඉන්නවා මේ උදාහරණය. එතකොට සමාධියටපත් වෙච්ච සිතකට මොකද වෙන්නේ? සමාධියටපත් වෙච්ච සිතකට ඉස්ලාම් බටෙන් යනවා. හරි ක්ලියර් විෂන් එකක් තියෙන. එයාට
එයාට අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කුණු ටික නෑ ඇඟේ. එයා බටේ ඇතුලෙන් හරි ක්ලියර් විදියට යන්නේ. එයාට අතරමැද ළමයි පාක් එකට ගෙනිච්චද ඒ වගේ අර පොඩි පොඩි දේවල් යන්තම්වත් ඒක අඳුරු වෙලා නැහැ. හරි ක්ලියර් විෂන් එකක් යාට තියෙන්නේ. ස්ලොම් බටේ හරි ඇතුලේ මුකුත්ම නැහැ යාට. එකපාරට යාගේ සිත සමාධිගත වෙනවා අර විශේෂ වූ සිද්ධියට. එයාට මිනිහෙක් බැන්න නම් ඒක එයා දන්නවා. එයා දන්නවා. ඔබලා දන්න විදිහටම දන්නවා. හැබැයි එයා යන්නේ ස්ලොම් බටේ ඇතුලෙන්. ඒක බාධක නැහැ. දැන් ඔබලා යන්නේ බාධක තියෙන පාරේ මිනිස්සු අනම්මනම් ඒක සිහි කිරීම තුලත් ඔබගේ හරි පැටලෙවිච්ච ගතියක් තියෙනවා. පැටලිවිලි ගතියක් තියෙනවා. ඒ ආපස්සට යනකොට. එස්ලොන් බටේ උඩින් යනකොට. හැබැයි දෙන්නම යන්නේ බැනපු මිනිහෙක් හොයාගෙන කල්පනා කිරීමකට. යන විදිය දෙකක්. මං කියන දේ තේරුණාද ওই ටික? කිව්ව දේ ගැඹුරුද? නෑ තේරෙනවා. අපි දැන් පොඩි උදාහරණයක් ගමුකෝ ආපස්සට අපි කියමුකෝ අපි දවස් කීපයකට කලින් ලෙස්සලා වැටුණා කියමුකෝ. ඒ සිද්ධිය ඒ ලෙස්සලා වැටිලා අපි අඩි 5ක් විතර වගේ ඇවිදගෙන යනකොට අපිට මිනිහෙක් ගහන්න ආවා. ওই සිද්ධි දෙකෙන් අපිට වැඩිපුර මතක හිටින්නේ මිනිහෙක් ගහන්න ආව එකනේ. පොකෝ පිට ගන්නකොට ඒ කර වැඩිපුර අරගෙන ටක් ගාලා ස්ලොම් බටින් ඇතුළට විදලා දා ගන්නවා. ඒ කියන්නේ තදට සිතේ අල්ල ගන්නවා. එතකොට දැන් ඔයා කියන්නේ ඔයා අපෙන් අහයි ඇයි උඹගේ ඔය සිද්ධි දෙකට උඹට වෙච්චම හින්දා ඇයි උඹ සිද්ධි දෙක වෙන වෙනම අල්ලගන්න යන්නේ? මම හිතන විදිහට නම් දැන් හරි දේ නම් ඔය සිද්ධි දෙකෙන් තමාව වැඩිපුරම අල්ලගන්න කොටස නේද තමාට වැඩිපුර මතක හිටින්නේ. ඒක හරි. ඒකනේ කුඩු කොටත් අරගෙනමනේ යන්නේ. මොකද ඒ යන තැන තමා කියලා අල්ලගත්ත දැඩි නෑ මතක හිටින සිද්ධිය මතක හිටිනවා. හැබැයි දැන් මතක හිටින දේ දැන් අපි කියමු මෙතන ඉන්නකොට යමෙක් අකටයුත්තක් කරොත් මේ වර්තමාන සිටීක මතක හිටිනවා. හැබැයි මතක හිටියට ඒ මතකය නැවත සිහි කරනකොට කුණු ගොඩවල් අරගෙන යන්නේ නැහැ. දැන් අපි කියමු දැන් මෙතනදි මොකක් හරි සිද්ධියක් ඇවිල්ලා කවුරු හරි කෙනෙක් බැන්න කියලා. බැන්නහම දැන් ඕක දවස් 2-3කට පස්සේ ගිහිල්ලා සිටුවාම මෙතනදී අල්ලගෙන නැහැ කුණු ගොඩක් එක්ක. ඒක බනින දේ සාමාන්‍ය දෙයක් අනේ අනිත්‍යයිනේ අනාත්මයිනේ මිනිස්සු බනිනවනේ කියන තැන අල්ලගත්තේ නැහැ. ඇයි ඒ අල්ලගත්තේ නැත්තේ? අර මම නිට්ටයයි කියන ගතිය සිටේ තිබ්බේ නැති නිසා. ඒක නිසායි ඔයා ඔය කියන මම කියලා තදින් අල්ලන ගතිය දැන් තේරෙනවා. මම කියලා තදින් අල්ලන ගතිය තිබ්බාම මතකයක් තියෙනවා. ඔයාට තේරුණාද? හැබැයි මේ සිහි කරන සෑම විටම අර මම කියලා දැඩිව අල්ලන ගතිය නෑ. ඒක පැහැදිලිද? ඔව්. දැන් ආපස්සරේ සිද්ධියම අපව අරගෙන ගියොත් එහෙම ඔතනදී වැඩිපුරම බොද කරන සිද්ධිය නේද කුණුකොට කියන්නේ? ඒක නෑ. අර ඔයා අපි වෙච්ච සිද්ධි දෙකෙන් ඔයාට එකයිනේ මතක තියෙන්නේ. වැඩිපුරම දෙකම මතක තියෙනවා කියලා හිතන්නකෝ. ඒ සිද්ධි දෙකෙන් වැඩිපුර හිතට වද දෙන සිද්ධියක් තියෙනවනේ. ඔව්. ඒක තමන් අල්ලගත්ත සිද්ධිය. දැන් ඔබට මං ඇහුවොත් එහෙම ඔයාට කවුද අන්තිම වරට මිනිහෙක් ගැහැව්වේ කියලා. ඒ වෙලාවට ඔබ ලිස්සල වැටුණා කියලා කියන්නේ නැහැ. ටක් ගාලා අරු මට ගැහුවා කියලා ගහපු සිද්ධියයි කියන්නේ. ඒකනේ ඉස්සල්ලා උඩට එන්නේ. හරිද මං කියන දේ? හරි. ඊට පස්සේ විමර්ශනය කරනකොට මම ලිස්සල වැටුණා. ඒ ඔක්කොම කතා කියනවා. ඔය කතා කියන්නේ ස්මෘති සම්පොච්චංගේ. ඒ කියන්නේ හොඳට සිහිය පිරිසිදු සිහියක් අතීතයේ ඈත අතීතයේ වෙච්ච දේවල් කල්පනා කරලා හොඳට ওই විදිහට කියන්න පුළුවන් ගතිය හරිම වැදගත්. පෘථග්ජන වුණත් ආර්යෙක් වුණත් ඒක වැදගත්. ඊට පස්සේ තමයි ඔක විමර්ශනය කරන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ කියන එක ක්‍රියාවලිය. ඒක තේරුණාද කියන දේ? පැහැදිලි තේරුණා ඒක. මොකද අපි යන්නේ කාල මුක්ත වූ නිවන පැත්තට තල්ලු වෙන්නේ. ඒතර එකපාරක් බොරුව බව දැක්කට පස්සේ මෙතනදී දැක ගන්නයි අපහසු. ඔන්න ওই ක්‍රියාවලිය තේරෙනකොට හිතෙනවා ටික. දැන් ওই ක්‍රියාවලියට බාධා කරන්නේ කුණු කොටේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒක විතරක් නෙමෙයි. තණ්හා ඔස්සේන අනිත් ඔක්කොම කෙලෙස් ටිකත් අර නලේ උඩ යනකොට අඳුරු කල්ලා දානවා. ඕක බුදුරජාණන් වහන්සේ සොයාගත්තා. ඒවෙන් තණ්හාවෙන් එන විවිධ කෙලෙස් කේන්ති අනේවා. හරි?
එතකොට මිනිසුන්ට බොරු කියනවා කියලා කියනවා. ඕවා හින්දා අරක අඳුරු වෙලා තියෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන කරන්න ගියත් අර ඉඩ දෙන්නේ අරවා. විවිධ තණ්හාවෙන් ඇතිවන දේවල් තියෙනවා. ඒ වලට දැඩිව ඇදිලා තියෙනවා. තණ්හාව ප්‍රහීන කරන්නත් බෑ එකපාරට. නමුත් ඒවේ දැඩිව ඇල්ව ගන්න ගතිය අඩුවෙන් ගියොත් ඒ කියන්නේ තණ්හාව දෙස දැඩිව ඇලෙන්නේ නෑ. හැබැයි තණ්හාව තියෙනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙන්නේ. ඒ නිසා ලෝකෙ දිහා බලනවා හැමතිස්සෙම මෙතනින් අනේ අනිත්‍යයිනේ. අනාත්ම වූ දෙයක් නේ කියලා තමයි මෙතනින් බලන්නේ. හැමතිස්සෙම සිටි. වර්තමාන හැමතිස්සෙම මෙතනින් විඳින්නේ නැහැ. අවබෝධයකින් බලනවා. එතකොට මේ පැත්තෙන් ආවොත් නිට්ටය වෙලා කියලා පෙන්වන දෙයක්. හරි. තමන් යන්නේ හැමතිස්සෙම අනිත්‍ය ස්වરૂපයෙන්. එතකොට තමන්කින් තණ්හාවෙන් දැඩි බැලිලා යන්නේ නැහැ. තේරුණාද? එතකොට උඹ මට ගැහුවා මට උඹ ගහන කියනකොට අපි මේ බලන්නේ අනාත්ම ස්වરૂපයෙන් බලන්නේ. මේ concept එකෙන් ස්මෘතිය තියාගෙන හොඳට සිහිය තියාගෙන මේ මම කිව්ව ටික තමයි ධම්ම විජය සම්පොච්චංගය. ධර්මයේ පිළිමත විමසුන් නුවණ. මේ ටික තමයි ධර්ම. මේ අනිත්‍යයිනේ අනාත්මයිනේ කියලා ප්‍රක්ෂේපණයක් අරගෙන තමයි ඉන්නේ හැමතිස්සෙම. හැමතිස්සෙම විදර්ශනාවෙන් ඉන්නේ. හැබැයි ඉතින් මිනිහෙක් බැන්නොත් එහෙම හැමතිස්සෙම ඒක දාන්න ඉස්සල්ලා. අවබෝධයක් දාන්නේ. අවබෝධයක් දාන්නේ. හරි? මේ මෙතනින් පස්සේ දාන ටික මේ හඬපටියෙන් අයින් කරනවා. මේ ටික මොකද සමහර කරුණු අපි සමාජයට දෙන්න යන්නේ. ඒ වුණාට මම ඕගොල්ලොන්ට මේක කියනවා. මේ කන්සෙප්ට් එක සූත්‍ර 6-7ක වගේ තියෙනවා. මට දැක්ක විදිහට දැනට මේ කන්සෙප්ට් එකක් තියෙනවා. ඒව ධර්මයේ අනාත්මවාදීන් ආත්මවාදීන් විසින් විනාශ කරලා තියෙන්නේ. දැන් මේවා මොකද කොටස් දෙකක් සමාජයේ ඉන්නවා. එකක් තමයි මේ ධහම ඇත්තටම කියලා දෙන්න බලනවා. කොටසක් ඒකම පැරලල් යනවා මේ ධහම විනාශ කරන්න. ඒගොල්ලොන්ට මූල්‍යමය වශයෙන් ආධාර හම්බ වෙනවා. ඒක අර ආත්මවාදයේ පවත්ම ගන්න ඉන්න කට්ටිය බුදුදහම ඇතුලේ ආත්මවාදයක් තියෙනවා. එතකොට මේ ආත්මවාදයේ කොටසක් ඉන්නවා මහායාන පැත්තේ ආත්මය නිසා සතුට වෙනවා කියලා. ඒක පහසුවෙන්නේ පෙන්වන්න. ආත්මයක් යනවා. මහායාන බුදුදහම තුල එකම දේ කියන සතුට කරන ආත්මයක් තියෙනවා. නමුත් ථෙරවාදයේ තුල තමයි මේ නිවීම, අතහැරීම, අනාත්ම වූ ලක්ෂණය තියෙන්නේ. ඒ නිසා බුදුදහම තුල සිටින ගාම බුදුදහම විනාශ කරන්න ඉන්න කට්ටිය ඉන්නවා. ඒ වගේම ඒ වලට මූල්‍යමය ආධාර සපයන ඒක අර ප්‍රධානතම හේතුව මේ අනාත්ම කියන ලක්ෂණය. එතකොට අනාත්ම කියන ලක්ෂණය විනාශ කළා ආත්ම කියන ලක්ෂණයට ඇද ගන්න ඕන නිසා තමයි ওই බමුණු භාවනා ටිකක් දාන්නේ. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය. ඔය ඔක්කොම පොත්වල වෙනස් කරලා තියෙනවා. එතකොට ධානයක් කියලා කියනකොට බමුණු ධානය එන්නේ. ආර්ය ධානය එන්නේ නැහැ. ආර්ය ධානය යන්නේ අවබෝධයෙන් ප්‍රඥාවකින්. ආර්ය ධානය ප්‍රඥාවකින් යන්නේ. ඒ කියන්නේ මම මේ කිව්ව විදිහට විදර්ශනා ඥානයක්. විදර්ශනා ඥානයක් කියන්නේ මේ විදිහට ලෝකෙ දිහා හැම තිස්සෙම බලනවා. අර බලන විදිහ තමයි අර සූත්‍රවල යම් යම් විදිහට ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු වෙලා තියෙන ටික යමෙක් මේ ලෝකෙට ඇවිල්ලා හොන්දට එක්ස්පෑන්ඩ් කරලා කියලා දෙනවා. කියලා දෙනකොට වැඩි කොටසක් බාරගන්නේ නැහැ. ස්වල්ප දිනෙකටයි තේරෙන්නේ. අඩේ මේ කියන දේ කරලා බලන්න කියලා කියනවා. බොහෝ දෙනෙක් කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ කොටසක් මේ ධර්ම සාකච්ඡාවලට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඇහුම්කන් දෙන්නේ නැහැ. මං කියන දේ තේරෙනවද? ඒ මොකද හිතන්න එපා මේ බුදුදහම කියන දේ ඔක්කොම ආරක්ෂා කරනවා කියලා. බෞද්ධ කිව්වට හැම කෙනාම බුදුදහම ආරක්ෂා කරන්න බැඳිලා නැහැ. හරි ඒගොල්ලොන්ගේ මුල් තියෙන්නේ වෙන තැන්වල. ඒක නිසායි අද ওই ත්‍රිපිටක පොතේත් ඔය වෙනස්කම් වෙලාම ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම බමුණු භාවනාව අපිට මොකටද? වැඩක් ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දෙයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භාවනා කරපු අයට මගක් කිව්වා. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට විදර්ශනාවේ අනිත්‍ය දැක්කොත්. දැන් සමහර පොත්වල තියෙනවා සමහර තැන්වල තියෙනවා ඒ කියන්නේ විඥානීය ගිහින් විඥානයේ තියනවාද නැද්ද කියන තැන නිවන කියලා. කියන්නේ 8 වෙනි ධ්‍යානයට ගියාම විඥානීය තියනවාද නැද්ද කියන තැන නිවන කියලා අත දක්වනවා. එතකොට මේ බුදුදහම තුල නිවන කියන දේ අත දක්වන විදිය ඒ අයගේ ධ්‍යාන මට්ටමට තල්ලු වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ නිසා
සමාජයේ දහම කිව්ව බොහෝ අය ඔය ධ්‍යාන ක්‍රමයෙන් තමයි දහම් දේශනා කරේ. ඒක නිසා අපි හිතනවා ඒකන උගක් වයසයි එයා කිව්ව මග හරි කියලා. එතකොට මේ කියන දේට ගැටෙනවා. මේ කියන දේ ඒගොල්ලන්ට පිළිගන්න බෑ. මොකද සමාජයේ බොහෝ තරතුණා අය, පඬිතයි කියන අය, ධර්මදරයි කිව්ව අය අර ක්‍රමයේ තමයි කියන්නේ. ඒගොල්ලෝ පොත අරගෙන නොදැන් මේ ඥානෙ දිනු වෙන්නේ නැහැ. ඒ කියන්නේ විදර්ශනා ඥානෙ තුලින් ආර්ය ධ්‍යාන වලටපත් වෙන්නේ. ආර්ය ධ්‍යාන වලටපත් නොවිච්ච නිසා ඒගොල්ලොන්ගෙන් තියෙන ලෞකික ධ්‍යාන తాවකාලිකව කෙලිස් යට කරලා. ඒ ලෞකික ධ්‍යාන තුල ඒගොල්ලෝ වයසට ගියාම කිව්ව දහම් කරුණු ටික පොතේ තියෙන ටික කිව්වාම අරගොල්ලෝ හිතනවා අඩේ ඒකත් හරිනේ. ඇත්තට නැහැ කියන්න බෑනේ කාටවත්. කාටවත් කියන්න බෑ. ඔයාට පුළුවන් ධ්‍යානයක් වඩා ගන්න. ලෞකික ධ්‍යානයක් වඩා ගන්න පුළුවන්. ලෞකික ධ්‍යානයක් ආවම සුඛ සැපත ඒ ඔක්කොම තියෙනවා. දැනෙනවා. ඒක බොරු කියන්න බෑනේ කාටවත්. එතකොට ඒක කරලා බැලුවාම ඇත්ත බව තේරෙනවා. ඒ ඇත්ත බව හිතුනාම ඒගොල්ලෝ කිව්ව දේ ඇත්ත බව කියලා හිතෙනවා. අඩේ මේක තමයි නිවන කියලා. ඊට පස්සේ ඒක උඩ ඉඳගෙන බණ කියනවා. කවුරුත් නොපිළිගන්නේ නැහැනේ. පිළිගන්න වෙනවා. ඇයි ඒගොල්ලන්ටත් කරන්නකොට දැනෙනවා. නමුත් එහෙම තියෙන ලෝකයක් තුල ඇවිල්ලා අපි ඇවිල්ලා වෙනම දෙයක් කියනවා. ඕක නෙමෙයි ක්‍රමේ. ආර්ය ධර්ම කියලා වෙනක් විදියක් තියෙනවා. ඒක යන්නේ ඥානයක් තුලින් ප්‍රඥාව තුලින්. දැන් දෙක හරිම සියුම් තැනකින් යන්නේ. සියුම් තැනකින් යන්නේ. ඕක වෙන් කරගන්න බෑ. නමට කියන බොරුවට ධානයකට ආවට පස්සේ ඔයා විදර්ශනා වඩන්න කියලා. නමුත් ඒකත් හරියට පැහැදිලි නෑ දැන්. ඒක නිසා මේ මාර්ගයේ යනකොට කාට හරි කිව්වොත් මෙන්න මෙහෙම අනිත්‍ය ලෙස බලන්න, අනාත්ම ලෙස බලන්න කියන යාට ප්‍රීති සම්පොඥංගේ එන්නේ නැහැ. ලේසි. එයා ඒක කරන්න යන්නෙත් නැහැ. එතකොට තමයි අර තුරුණු වාක්‍යයේ තියෙන ප්‍රීතියක් ඇති වෙනවා. එයා කරලා බලනකොට යාට තේරෙනවා මේ ලෝකයේ අවබෝධයක් එක්ක යන ගමනකුත් තියෙනවා. මේ විදිහට බැලුවාම බලන විදිහට අර ඇලිලා යන්නේ නැහැ. තදින් කනකොට කනවා. තදින් අල්ලගන්නේ නැති වෙනකොට සිතේ සැහැල්ලු බවක් එනවා. ඒ කියන්නේ සිත සංසුන් බවක් එනවා. කය සංසුන් වෙනවා. සිතත් සංසුන් වෙනවා, කය සංසුන් වෙනවා. ඒක තුරුණු වශයෙන් කරන තුරුණු ප්‍රීතියක් දැනෙනවා. අඩේ මේ කරන මොකෙන්ද කරන්නේ? ධම්මවිචය සම්පුච්චක. ඒ කියන්නේ මේ කියන ධර්මය කරලා බලනවා. එතකොට Tamanට දැනෙන පොඩි වෙනසක්. හරියට කරන්නේ. නිකන් කරන්නත් බෑ. වීරිය ඕනේ. දැන් වීරියත් එක්ක ඔය මම කිව්ව දේ වර්තමානයේත් කරනවා. අතීතේ වෙච්ච දේවලුත් අනාගතේ හිතන්න දේවලුත් ගැන හිතනවා. දැන් මම කියලා ගන්නකොට බලන්න. දැන් මම කියලා ගන්න දේ වටා ලොකු දිට්ඨියක් ගොඩ නැගෙනවා. දැන් අපි බැලුවොත් මෙන්න මේ විදිහට දැන් මම කියලා පුද්ගලයෙක් හදාගන්නවා. ඇත්ත නෙවෙන්නේ. මම කියලා පුද්ගලයෙක් හදාගෙන මේක තමයි කරන්නේ තණ්හා මාන දිට්ඨි. ඔන්න බලන්න මම සැදෙන විදිය. නිකන් මේ ටික ඔළුවට දාගන්න අමාරුයි. නිකන් තේරුම් ගන්න. නමුත් පොත් පාඩම් කරාට වැඩක් නැහැ. නිකන් හිතන්න මේ මම කියන ගතිය මේ ලෝකෙට මම තණ්හාමාන දිට්ඨියෙන් ඇලෙන්නේ මෙන්න මේ විදියට නේද කියලා නිකන් දැන් මේ කියන ටික අදා ගන්නවා. දැන් මම කියනකොට මම පුද්ගලයෙක් හැටියට දා ගන්නවා. මම මිනිස්සෙක්. මම ගැන දා ගන්නවා. ඊට පස්සේ මම කියන දේ වෙන කෙනෙක් හැටියට හිතෙනවා. මම අපි හිතමු මම රජ කෙනෙක් වුණා නම් හොඳයි. හරි. මම රජ කෙනෙක් වුණා නම් හොඳයි. එහෙම නැත්නම් කුලය ගත්තොත් මම ගොවි කුලේ වුණා නම් හොඳයි. අපි හිතමු දැන් අඩු කුලේ කෙනෙක් කියලා. එයා අඩු කුලේ කෙනෙක් හිතනවා දැන් මම අඩු කුලේ කියන අල්ලනවා. මම අඩු කුලේ. එතනත් මම කියලා අල්ලගත්ත ගතිය තියෙනවා. එතන අඩු කුලේ වෙන මම නිට්ටය වෙනවා එයාට. ඔන්න බලන්න මිනිස්සු හදාගන්නදී. ඊට පස්සේ එයා මෙතන ඉඳලා හිතනවා දැන් මම අඩු කුලේ වෙච්ච මම කියලා හිතලා එයා සිත කය වචනයෙන් හැසිරෙනවා. තණ්හාව දිට්ඨි මාන හදනවා. මේක ගැඹුරුයි. මම අඩු කුලේ කියන අදහසේ ඉඳලා නිට්ටය වෙලා එයා එතන ඉඳලා තමයි හැමතිස්සෙම සිතේ හදන්නේ තණ්හාව දිට්ඨි මාන. තණ්හා මාන දිට්ඨි. මානය ඇති කරන දේවල් තණ්හාව ඇති කරන දේවල් දිට්ඨිය ඇති කරන. එතකොට එයා හිතමු අඩු කුලේ කියලා හිතලා එයා අඩු කුලේ කියලා හිතන තැනන් එයා අපි කියන ප්‍රභූවරයෝ ඉන්න තැනකට ගියත් ඒගොල්ලෝගේ නම් වෙනස් නම් මෙයාගේ හිතේ හැමතිස්සෙම තියෙනවා එයාට මානෙ හැදෙනවා අඩු කුලේ කියලා. හැමතිස්සෙම එයා බෑක්වර්ඩ් වෙනවා. එතකොට මම අඩු කුලේ කියලා එයා හිතනවා. මේ සමාජයේ මේ ක්‍රියා කරන විදියම ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. මේක හැබැයි ගැඹුරුයි. මේක ලේසියෙන් දිහා ගන්න බෑ.
හොඳට නුවණින් විමසන්න. ඊට පස්සේ හිතනවා එතනට ගියාම ගොවි කුලයක් කෙනෙක්. අපි කියමු අද කුලේ හැටියට ගොවි කුලයකනේ ඉන්නේ. අපි කියමු නැත්නම් ලොකු කුලවල් තියෙනවනේ කුල ප්‍රශ්න. එයාට හිතෙනවා අඩේ මම ඒ වගේ කුලයක වුණා නම් හොඳයි කියලා. මම ගොවි කුලේ වුණා නම් හොඳයි. right? දැන් මේ අඩු කුලේ එක්කන. එහෙම මම ගොවි කුලේ වුණා නම් හොඳයි කියලා හිතලා එයා එහෙම හිතීම ඇති කරලා දැන් සිත් සදනවා. තණ්හාව දිට්ටි මානෙ. එයාට එහෙම කරන්න බැරිද? පුළුවන්. අඩු කුලේ කියන කෙනෙක් මවා ගන්න පුළුවන් ගොවි කුලේ කියලා හිතලා එයාට තණ්හා දිට්ටි මාන ගන්න පුළුවන්. ඊට පස්සේ එයාට කවුරු හරි එක්කෙනෙක් අපි හිතමු එයා දැඩිව එයාගේ අඩු කුලයට ඇලිලා කියලා කුලයට ගොවි කුලයේ එක්කෙනෙක් එයාට මොනවා හරි කියනවා ඇවිල්ලා දැන් වර්තමානයේ. ඊට පස්සේ එයාට හිතෙනවා මෙයා ගොවි කුලේනේ මගේ කුලේ නෙමෙයි කියලා හිතලා. මේවා සියුම් තැන්. මෙයා ගොවි කුලේනේ මම මගේ කුලයට ඇලිලා මම ගොවි කුලේ නෙමෙයි කියලා හිතලා එයාට තණ්හා දිට්ඨි මාන යම් දේවල් සිත කය වචනෙන් කියන්න කරන්න සිතන්න පෙළඹෙන්න පුළුවන්. මං කියන දේ ගැඹුරුයි. හොඳට හිතන්න හැබැයි පහසුයි. පොඩ ඕක හිතනවා එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු වලදී. මේක අතීතයේ දේවල් වලටත් හිතුවා කියලා හිතන්න පුළුවන්. මේ දැන් මේ මොහොතේ. හොඳට සිහි කරොත් මම මෙහෙමයි කියලා හිතන්න පුළුවන්. දැන් සමහරෙකුට හිතනවා මම දැන් අපි කියමු මම දැන් සාමාන්‍ය පුරවැසියෙක් කියලා. ඊට පස්සේ හිතනවා මම മന്ത്രി කෙනෙක්. ඊට පස්සේ മന്ത്രി කෙනෙක් ඇවිල්ලා මොනවා හරි තමන්ට කිව්වා දැන් මම മന്ത്രി කෙනෙක් නෙමෙයිනේ කියලා ඒ පැත්තට අරකලා සිතන්න පුළුවන්. මේ සෑම සිතක්ම වර්තමානයේ අපි සිතුවොත් නුවණින් විමර්ශනය කරොත් මේ කරන ආකාරයක් මම ගැන ඇලෙන දිට්ඨියක් තියෙන්නේ. මම එක විදියකට වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම අනිත් විදියට ඉන්න ඕනේ. මම එක විදියකට මම කියලා මගේ මොඩල් එකක් දාගෙන ඉන්නවා. එහෙම හිතලා තණ්හා දිට්ඨි තණ්හා මාන දිට්ඨියෙන් සිත කය වචනෙන් කරනවා. එහෙම නැත්නම් මම මේ වගේ මොඩල් එකක් වෙන්න ඕනේ කියලා තණ්හා මාන දිට්ඨියෙන් යම් දේවල් කරනවා. එහෙම නැත්නම් මම මේ වගේ මොඩල් එකක් නෙමෙයි වෙන මොඩල් එකක් වෙන්න ඕනේ කියලා හිතලා තණ්හා දිට්ඨියෙන් මානෙන් මේ කියන හැමතැනම මම කියන දිට්ඨියකට තඩින් ඇවිල්ලා තියෙනවා. ඒ ටික ගැඹුරුද තේරුණාද? තව විස්තර කරන්න ඕනේද? නෑ අජිත් හා ඒක මන්නම් තේරුණා. ඔය කියන විදිහට අජිත් මොන සිද්ධියාවත් ඔයෙන් කැරිකලා ගිහිල්ලා හරි මාව කියලා අල්ල ගන්නවා. අල්ලගෙන සංසන්දනය කිරීමක් කරනවා. හැමතිනෙම වාට තේරෙනවානේ මම කියලා අල්ලගත්ත තැනදී ඒ සිත ගොඩ නැගිනකොට ඕවලට කියන්නේ ප්‍රපංච. ඔය ප්‍රපංච කියන දේ ප්‍රපංච කියනවා දැන් තණ්හා දිට්ඨි තණ්හාමාන දිට්ඨි වල අඩුවට එනදී. අඩුවට එන්නේ අර මම කියන සක්කාය දිට්ඨිය වටා තණ්හා දිට්ඨි මාන ඇති වෙන්නේ. හොඳට කල්පනා කරොත්. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මේ ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේ දැඩිව අල්ල ගන්නවා මගේ කියලා. එක වෙලාවකට රූපය මගේ කරගන්නවා. වේදනාව මගේ කරගන්නවා. දැන් ඕක ස්කන්ධ ගොඩකින් සෑදිලා නැහැ කියන ගතිය තියාගෙන තණ්හා දිට්ඨි මාන කරනවා. තණ්හා මාන දිට්ඨි ගොඩ නගනවා. තණ්හාව ගොඩ නගන එක ඔබට තේරෙනවා. වේදනාවට දැඩි වැදෙනවා. රූපයට ඇලෙනවා. සංඥාවට ඇලෙනවා. එතකොට ওই සක්කාය දිට්ඨිය ඇත්තටම බැලුවොත් ඒ පුද්ගලයා සක්කාය දිට්ඨිය ඇතුලේ ඉඳගෙන තණ්හාව කියන කෙලෙසේ පොඩි දේවල් සිතේ ගොඩ නගනවා. ඒකටයි ප්‍රපංච කියන්නේ. ප්‍රපංච කියන්නේ මේ අවස්ථාව. ඕවා ප්‍රපංච. මම වටා ගොඩ නැගුණු ප්‍රපංච. තණ්හා මාන දිට්ඨි වල. දැන් දිට්ඨි කියලා එතන මොකක්ද කියන්නේ? දිට්ඨි කියන්නේ දසවස්තුක මිත්‍යා දිට්ඨිය. දසවස්තුක මිත්‍යා දිට්ඨිය අම්මට කරන දේ විශේෂ තාත්තට කරන එතනිනුත් බැහැර වෙනවා. එතනින් බැහැර වුණාට පස්සේ තව දිට්ඨියක් ඉතුරු වෙනවා. මොකද්ද? ආත්ම දිට්ඨිය. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ හිතෙනවා මං කිව්වේ මම භවයේ යනවා. එහෙම නැත්නම් සහස්සතයි උච්ඡේදයි කියන දිට්ඨි දෙකට අහු වෙනවා. දැන් මේ දිට්ඨි. එතකොට මේ සහස්සතයි උච්ඡේදයි කියන මම යනවා නැත්නම් මම මෙතනදි සිඳෙනවා මගේ අරමුණ සිඳෙනවා කියන දිට්ඨි දෙක වටා ගොඩ නැගෙන්නේ මම ඔය කිව්ව මම කියන අල්ලගන්න විදිය මත. මම කියන අල්ලගන්න විදිය විවිධයි. අල්ලගන්නවා කාලාත්‍රය අනුව. අතීතයේ අල්ලගත්ත දේවල් දැන් සිහි කරන්න පුළුවන්. අනේ මං එදා මේ වැඩේ කරේ මං ගොවි කුලයේ කෙනෙක් කියලා හිතලා. එහෙම නැත්නම් මම
දැන් නිකන් මිනිහෙක් මං මේ වැරදි වැඩේ කරේ අවස්ථාවේ ඉදා മന്ത്രി වෙලා ඉන්නකොට දැන් බලනවා සිහියෙන් ධම්මවිජය සම්බොජ්ජංගයෙන් සිහියෙන් මෙනෙහි කරලා බලනවා එදා මම අර മന്ത്രി වෙලා ඉන්නකොට මම മന്ത്രി කියලා හිතලා මම මිනිසුන්ට අකටයුතු වැඩ කරා කියලා දැන් ධම්මවිජය සම්බොජ්ජංගයෙන් මෙන්න මේ කිව්ව ටිකට ගලපලා බලනවා. ඒක තමයි ධර්මයේ විමසුම් නුවණ. ඒක කරන්න වීරියක් ඕනේ. වීරිය නැතුව මේ විදියට නැතුව අනිත්‍ය දැන් බලන්නේ කොහොමද අනිත්‍යයි ඒක දිහා බලනවා අනිත්‍යයිනේ අනාත්මයිනේ කියලා වෙච්ච දෙයක් ගැන වෙච්ච දේ මම කියලා ඉස්සලා ලියා ගන්නවා මේ කිව්ව විදියට. අඩේ මං එතන මම മന്ത്രി කියලා හිතලා එදා මේ වැඩේ කරා. ඒ අවස්ථාවේදී මේ අචිත් කිව්ව අනිත්‍ය වූ අනාත්ම වූ ස්වરૂපය දිහා බැලුවේ නෑ. හැබැයි මං දැන් බලනවා. ඔන්න විදර්ශනාව. ඔබට පැහැදිලිද මේක? ඔබට පැහැදිලිද? මේක තමයි මග. පැහැදිලි. හා? දැන් එතකොට මේ ජීවිතයේ යනකොට මේ විදර්ශනාව කියන කී පොයින්ට් එක තමයි හැම වෙලේම අපි ඉස්සරහට අරයි යන්නේ නිවැරදිවරයි. හරියට හරි ඒක තමයි විදර්ශනා ඥානය දක්වා යන්නේ බුදුරුන්ට පහළ වෙන විදර්ශනා ඥානියත් ඒකයි අපිට පහළ වෙන ඥානියත් ඒකයි ඥානයමයි. නමුත් බුදුවරුන්ට පහළ වෙන විදර්ශනා ඥානය යම් කිසි විදියකින් ප්‍රබලත්වයක් තියෙන පුළුවන්. නමුත් අපිට තියෙන ඥානයම තමයි බුදුරජාණන් ඒක තමයි විදර්ශනා ඥානය කියලා කියන්නේ. විදර්ශනා ඥානය කියන්නේ මේ ශාරීරිය පිළිබඳ තියෙන අවබෝධය. හරි මේ විඥානයේ ක්‍රියාකාරීත්වයේ අවබෝධය. නැත්තම් දුක ඇතිවීම දුක නැති කිරීමේ මාර්ගය කියන දේ තමයි අවසානයේදී සිත තුළින් අවබෝධ වෙන්නේ. දැන් ඔයා අහපු ප්‍රශ්නේ මට ආය අහන්න ඒක. ඒකනේ මම කලින් අහපු ප්‍රශ්නේද? ඔව්. ඔයා යම් කිසි කරුණක් දැන් ඔයාට මට දැනගන්න ඕන වුණා. වාගෙන් ඒ මොකද්ද? ආයෙ මට තේරුම් කරන්න වාගේ හිත තුල යන දේ තේරුම් කරන්න. සකස් වීමක් මෙතන බණ කියන්නේ සකස් වීමක්. දැන් මම කියන්න හදන්නේ දැන් අපි වෙනත් විදිහකින් ওই ප්‍රශ්නයක් ආපෝසරයක් වෙන සිද්ධියකට ගෙමු කරොත් එහෙම. ඔව්. දැන් අපි හැම වෙලේම මේ ජීවිතයේ දැන් මම හිතන විදිය තමයි මේ අපේ සිත දැන් මගේ සිත එක එක්කෙනාගෙන් අනිත් සිතින් වලින් වෙනස් වීමක් වෙනවා. නමුත් මගේ සිත සකසගෙන මගේ සිත නිවන කරා යොමු කරගන්න එක මගේ වගකීම. ඔව්. එතනදී ධර්මානුකූලව ගමන් කිරීම තුළින් අපි දැනෙමින් සිද්ධි කෙරෙහි විවිධාකාරව බැලීම තුළ අපි තවත් ආපතරේ අර උදාහරණයක් ඉන්නකෝ മന്ത്രി කෙනෙක් මට ඇමතිකමක් ගන්නට කෙරේ තියෙන ඇල්ම කෙරෙහි බලන සිද්ධිය ගන්නකොට මම බලන්නේ മന്ത്രിකමේ ඉඳලා ඇමතිකම මට ලැබුණත් මට මේ සිද්ධියම තමයි ඇති වෙන්නේ කියන තමයි මම දකින්නේ. කියන්නේ මම දකිනවා මේ ජීවිතයේ තියෙන සැබෑ සිද්ධි වල සිද්ධියේ තියෙන තරාතිරම වෙනස් වුණා කියලා මේ දුකෙන් මිදෙන්න බෑ කියන එක. එතනදී ඒ ජීවිතයේ දකිනකොට මම බලන්න උත්සාහ කරන්නේ අවබෝධයක් තුළින් මිසක් ඒකේ තියෙන භෞතික තත්ත්වයන් මත නොවේ. එතන තමයි මම කියන්නේ. ඔයා කියන දේ හරියටම හරි. ඔයා කියන දේ එක්සැක්ට්ලි හරි. නමුත් මේක වීරියෙන් කරන්න මේ විදියට නෝනින්වත් හිතන්න පෙළඹෙන්නේ නැහැ කට්ටිය. දැන් මම ඔයා කිව්ව දේ හරියටම හරි. ඔයා කිව්ව දේ මම කිව්ව දේ වට තේරුණා. ඒ කියන්නේ වෙච්ච දෙයක් ගැන දැන් විදර්ශනාවෙන් බලනවා. ඒක තේරුණාද? අනිත්‍යයිනේ අනාත්මයිනේ කියන බලන දෙයම තමයි මම ඔය කියන්නේ. මම එදා කරපු වැඩේ වැරදි කියලා දැන් බලනවා. අඟුලිමාලටත් ඒකයි වුනේ. අඟුලිමාලගේ කතන්දරෙත් ඕක තමයි. අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට තේරුම් ගියේ අතීතයේ වෙච්ච දෙයක්ම තමයි මේ තේරුම් කරලා දෙන්නේ. ඒ කියන විදිහට කිව්වෙත් මේ ටිකම තමයි බලන් ගියාම. හරිද? දැන් මම ඔයාට කියන්න යන්නේ ඒ අතීතයේ මිනිමරපු දෙයක් හරි මොකක් හරි දෙයක් මේ විදිහට යමෙක් කියලා දෙනවා නම් ඔබට අතීතයේ වෙච්ච දේ වර්තමානයේ අනිත්‍ය වූ අනාත්ම ස්වરૂපයෙන් අවබෝධයෙන් දකින්න කියලා දෙනවා. කාලාත්‍රයට වැටෙන්න යනවා මම යනවා කිය අල්ලගෙන යනවා. ඔයාට ඒක ඔයාට තේරෙනවද තාම කියන දේ? මට ඔයා කිව්ව දේ තේරුණා. ඔව්
මට දැන් තේරෙනවා නම් තව සිද්ධියක්. ඔතනින්ම තමයි ගැලවෙන්නේ. පොඩ්ඩක් ඉන්න. ඒක තියාගන්න. මෙතනින්ම තමයි ගැලවිලා යන්නේ. මේ මම කියන නিত্য ස්වરૂපය ගලව ගන්නවා. මම හිතන්නේ ඇත්තටම මෙන්න මේ විදිහ නේද? එහෙනම් මම හිතුවේ මේ විදිහ නේද? අනාගතේ මම හිතන්න සැකසීලා ඉන්නේ මේ විදිහ නේද? අනාගතේ හිතනවා දැන් මම ඇමති කෙනෙක් වුණොත් මම මේක කරනවා. මම ජනාධිපති වුණොත් මේ දේවල් කරනවා. මම ජනාධිපති වුණේ නැහැ. ඊට පස්සේ හිතනවා මම ජනාධිපති වුණොත් ලංකාවේ ඉන්න ජනාධිපති වගේ නෙමෙයි කියලා හිතනවා. එහෙම නෙමෙයි මං කරනවා ඇමරිකාවේ ජනාධිපති වගේ කියලා. තාම ජනාධිපති කෙනෙක් නෑ හැබැයි. ඒක අනිත් පැත්තට තියලා මං කරනවා ඇමරිකාවේ ජනාධිපති විදිහට මේවා කරනවා. දැන් මේ අනාගතේ මවනවා. ඔය මවන හැම තැනම මෙන්න මේ concept එක දැම්මොත් මෙන්න මේක තේරුම් ගත්තොත් මේ ක්‍රියාවලිය මෙතනයි වෙන්නේ කියලා එයා අතීතේ ඉඳලා ආවද අනාගතයට යනවද ඒම කතාවක් නැහැ. අතීතයේ වුණ සිද්ධීන් ස්මෘතියෙන් ධම්මවිචය සම්බොජ්ජංගෙන් වීරෙන් දාලා දැන් සිහි කරලා නුවණින් මේක තේරුනොත් වැඩි එයාට තේරෙනවා මෙතන ඇතිවන ක්‍රියාවලිය. එතකොට එයාගේ මේ ක්‍රියාවලිය ඔස්සේ විචිකිච්ඡාව එන්නේ තුනී වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡාව යාගේ තුනී වෙනවා. මම කියන්නේ කවුද? පළවෙනියෙන්ම වෙන්නේ අටේ මේ මම යනවද කියන දේ ලියනවා. මම භවයෙන් භවයට මෙතන සිටෙන් මෙතන සිටට එනවා කියන ගතිය ලිහින්නේ කොහොමද? අර ලෝකයේ දිහා බලනවා. වැරදි වැඩ කරපුවා ආරෂ්ඨාංගික මාර්ගය. බොරු කියපු තැන්, මිනිස්සු මොනවා කරපු තැන්, අතීතයේ මුලා කරපු තැන් දැන් සී කරලා බලනවා ධම්මවිචය සම්පූර්ණංගයට කරපලා, දහමට කලපලා. ඔය අහන්න කිව්ව දේ අහන්න. ශ්‍රියානිට ප්‍රශ්න තියෙනවද? ශ්‍රියානි ඇහෙනවද? හලෝ? අහනවා අජිත්. කිව්ව දේවල් තේරෙනවද ඔයාලට? ටිකක් ගැඹුරුයි මේ තැන ගැඹුරුයි. මේක ඔස්සේ දිගින් සමහර දැන් ටිකක් අපහැදිලි. ඒ වුණාට කමක් නැහැ. මම උත්සාහ කරනවා ඒක තේරුම් අරගෙන යන්න. අපහැදිලි තැනක් තියෙනවා නම් එවලෙම අහන්න. එතකොට ඒක සකස් වෙලා එනවනේ. පොඩ්ඩක් ලියාගෙන හරි කමන්නේ. එවලෙම ඇහුවොත් ඔයාට අපහැදිලි තැම තේරෙන්න ගන්නවා. ටක් කාලා අපහැදිලි මේක ඇත්තටම ගැඹුරුයි. මේක ඇත්තටම ගැඹුරුයි. මෙතනින්ම තමයි ලිහිලා යන්නේ. මොකද මෙතනින් කරපින්නාගෙන යන ගමනක් නේ තියෙන්නේ. කවුරු හරි නිකන් හිතන්න ඕගොල්ලොන්ට හිතෙනවා දැන් ඉස්ලාම් පටි ඇතුලින් යන්නේ නැහැ. ක්ලියර් විෂන් එකක් එන්නේ. අරමුණට හොන්දට සමාධි වෙන්නේ නැහැ. ආර්යයට සමාධි වෙනවා. ඔය කිව්ව ගැහුවා ඌ මට ගැහුවා කිව්වොත් අපි දෙන්නම එතන ඉන්න පුළුවන්. ගහන තැන. ඔයාගේ හිතේ ඒක දකින්න විදිය වෙනසක් තියෙනවා. අරයා ඉස්ලාම් පටේ ඇතුලෙන් යන්නේ. යාට ක්ලියර් අයිඩියා එකක් තියෙනවා. ක්ලියර් විෂන් එකක් තියෙනවා. අරමුණ ක්ලියර් යාට. හැබැයි දෙන්නටම මතකේ තියෙනවා. මතකේ නැති වෙන්නේ නැහැ. හැබැයි අර එකනට අර මම කියන ගතිය හින්දා ඔර මම ගැන විස්තර කරපු නිසා විචිකිච්ඡාව නිසා මම යනවනේ එනවනේ කියන ගතිය නිසා ඒ විෂන් එක සමාධිගත වෙන්න දෙන්නේ නැහැ සිතට. වීර්යෙන් මේක කර ඉන්න ඕනි බල. හැමතිස්සෙම නිකන් ඉන්නකොට මොකද්ද මේ මම කියලා යන්නේ? මම හිතුවේ මොකද්ද ඒ වෙලාවේ? එතකොට මට දැනෙන්නේ මේ එනවා යනවා කියන දේ මොකද්ද කියලා විමසමින් ඉන්නවා. විමසමින් එදිනදා ජීවිතේ වෙන දේවලුත් අර අනිත්‍ය වූ අනාත්ම ස්වરૂපයෙන් බලනවා. දුක් නොවි. ඒ කියන්නේ බොරු කියනකොට කේලම් කියනකොට මොකද අපි දන්නවා ට්‍රික් එක එතනින් තමයි වෙයිලා තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ පෙන්වුවේ ඔයා ඔන්න ඔතනින් කුණු ටික අසූචි පොඩ අඩු වෙනකොට ඔයාට අර මං එදා කරපු දේ නිසා නෙමෙයි දැන් විපාක ලබන්නේ කියලා කර්මයක් යන බවත් බොරුව වෙලා යනවා. දැන් කර්මයක් එතන කරෙත් ඔය කතාවම තමයි. දැන් කර්මයක් කරපු මම කියන තැනක් අල්ලගන්න තාක්කල් විපාකයේ හදන කෙනෙක් ඉන්නවා. ඔක සිතේ ක්‍රියාකාරීත්වයක්. මගේ ආත්මය කියලා අල්ලන තැනම කර්මය කරපු කෙනෙක් විපාක විඳින්න හම්බ වෙනවාමයි කියලා හිතෙනවා හිතේ. ඒ නොදන්න කමක් තියෙන්නේ. දැන් අතීතේ ගහුවාම අපි කියමු අපි ගැහුවා මිනිහෙකුට කියලා එදා. අපි එතන ගහන තැන තදින් අල්ලගෙන හිටියේ නොදන්න කමක්. දැනුත් ඇවිල්ලා අපිට හිතෙනවා මේ මමයි මගේ කියන ගතියම අල්ලගෙන ඉන්නකොට මට ඊ විපාකයක් කියලා. ඒ කරපු වැරද්දට. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔන්න ඔය මුලාව මෙතනදී දැක්කොත් ඔයාට විපාකයක් එන්න ඉඩ කන නැති වෙලා යනවා.
ඒකට විපාක දෙන්න බැරි වෙනවා. විපාක දෙන බව අල්ලගෙන තියෙන්නේ මෝඩකමක් නිසා, නොදන්න කමක් නිසා. ඒක ටිකක් හරි තේරුණාද? ඔව් අජිත්. තේරෙනවද? ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පතිරට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියපනේ. ඔව් ප්‍රශ්නකුත් නෙමෙයි අජිත්. දැන් මේක සාමාන්‍යයෙන් අපි සාකච්ඡාව හරහා යන ගැටලුමක් නෙමෙයි, සාකච්ඡාවට සම්බන්ධ වෙන කොටස් වෙන්න පුළුවන්. දැන් අපි මේ මම හිතන විදිය දැන් මම සාමාන්‍යයෙන් සිද්ධීන් කෙරෙහි එළඹ සිටිසියෙන් ඉන්න උත්සාහ කරන්නේ අවබෝධය තුලින්ම තමයි. ඒ කියන්නේ විදර්ශනාව තුලින්ම තමයි. මම කල්පනා කළා ඒ කාලේ ඉඳලම අම්මලා තාත්තලා අපිට බත් බෙදලා දෙන්න ඕනේ. අපිට ගෙනත් දෙන්න ඕනේ. කවන්න පොවන්න ඕනේ. ඒ කාලේ කරන්නේ සාමාන්‍ය වැඩිවිට එන කලොත් අපි අම්මට බනින්න පුරුදු වෙලා හිටියා. හැම හරියට බෙදලා දෙන්නේ නැහැ. දොස් කියන්න පුරුදු වෙලා හිටියා. දැන් මට හිතෙනවා ලොකු වෙනකොට අපි විශ්ේ අප ඉපදුනාට පස්සේ අප වෙනුවෙන් වැඩකාරයෙක් ලෝකෙමවලා නැහැ. එතනින් අපි ගැලවිලා යනවා. මට කණ්ඩ බොණ්ඩ දෙන්න කියලා මාවක මිනිහෙක් මේ ලෝකේ නැහැ. ඉතින් එතනින්ම මම ඒ සිතුවිල්ලම පටන් ගත්ත ගමන්ම අර අම්මලා තාත්තලා හරි දැන් වුණත් මට නෝනාවුනත් පොතරේ කන්න නොදුන්නොත් හරි කැම්බියම් නොදුන්නොත් ඒක ගැලවිලා යනවා එතනින්ම. ඒ මොකද්ද අපේ සිත තුළ අපි හිතාගෙන ඉන්නවනේ එහෙම අපිට කරන්න ඕනේ කියලා. ඒ කරන්න මෙයා මට මේ දේ කළ යුතුයි කියන තැන ඇලීමක් තියෙනවා. කළ යුතුයි කියන තැන් ඇලීමක් තියෙනවා. මම කියන්නේ ලොකු කොටස් වලට එන්න කලින් අපි ආගමානුකූලව ඒ කැලේ නේද ගලවගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ කැලේ තමයි ගලවන්න ඕනේ. ඕක පොඩි කොටසක් නේ. දැන් ඕක අපිට තියෙන වැරදි දැකීමක් නේ. වැරදි දැකීමක් කියන්නේ බාහිරෙන් අපි උපකාරයක් බලාපොරොත්තු වෙන්න තමයි ලෝකේ ඉන්නේ. මේ උපකාරයක් කියන්නේ ඒක කොහොමද එක්ස්ප්ලেইন කරන්නේ? ධර්මානුකූලව අපි එයා අපිට කරයිමයි කියලා බලාගෙන ඉන්නවා. එතකොට යම් කිසි දෙයක් අපිට කළ යුතුයි කියන අදහසක් තියෙනවා. අම්මා අපිට සැලකිය යුතුමයි කියන අදහසක් සිතේ තියෙනවා. එතකොට ඒක එන අදහස අපි බලමු ඒක අරමුණක්නේ. ඒ අරමුණ අපි දකින්නේ නිත්‍ය කරගෙන. එතකොට දැන් සූත්‍රවල මේවා වැදගත් තැන් තියෙන තැන් මේවේ තාය නම් කියන්නේ නැහැ තියෙන තැන්. සරියුත් මහ රහතන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ සැක හිතලා අය කියනවා. සරියුත් මහ රහතන් ආත්ම දිට්ඨිය ගැන වැරදි දෙයක් කියනවා. ඔන්න ඔය සහ සමාන දෙයක්ම තමයි කියන්නේ. මේ අරමුණ තදින් අල්ලගෙන ඉන්නවා. එතකොට සරියුත් මහ රහතන් වහන්සේගෙන් ආත්ම දිට්ඨිය අහනකොට ආනන්ද හාමුදුරුවෝ අහගෙන ඉන්නවා. එතනදී උත්තර දෙන්නේ ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ කොහොමද ආත්ම දිට්ඨිය එනවා මට ස්පර්ශ නිසා එන්නේ කියලා කියනවා. ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරිකනේ. එතකොට එච්චර ප්‍රඥාව වැඩිලා නැහැ. සෝතාපන්න වුණාට ධර්ම එකතු කරගන්න පැත්තට බර වැඩි. හැමදේම එකතු කරගන්නවා. ඒ හැකියාව ගොඩක් දුරට තියෙන. එතකොට ඔයා කිව්වා වගේම අරමුණක් අල්ලගෙන ඉන්නේ. ඔය කියන්නේ ස්පර්ශය කියන්නේ මෙහෙමයි. දැන් මට අම්මා හරි වයිෆ් හරි යම් කිසි දෙයක් අරමුණක් මේක කර යුතුයි කියන අදහසම තමයි මේ ආත්ම දිට්ඨිය කියන්නේ. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ ඒකට උත්තර දෙන්නේ ස්පර්ශය නිසා ඇති වෙනවා කියලා. දැන් ස්පර්ශය නිසා ඇති වෙනවා කියලා කියන තැන මනසට ඇති වෙන ස්පර්ශය කියන්නේ. දැන් ඔය අරමුණක් කියලා අල්ලගන්න තියෙන දේ ඇහෙන් එන එකක් නෙමෙයි. හරි ඔය විචිකිච්ඡාව ගලවනවා කියන දේත් ඇහෙන් එන ඒවා නෙමෙයි. ඒවා මනස තුලින් මන ආයතනයෙන්ම සිහි කරලා ගලවන දේවල් විචිකිච්ඡාව කියන්නේ. විචිකිච්ඡාවට ඇහෙන් ආපු දෙයක් නෑ. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් ආපු දේවල් තමයි අවසානයේ බැලුවොත් මනසට එන්නේ. ඒක අභිධර්මයේ චුට්ටක් වැදගත්. ඇහෙන් දිට්ට කියලා දැක්කට පස්සේ දැකපු අතීතයේ දේවල් ආයෙ එන්න තැනක් නෑ. ඒවා ඉන්නේ මනසින්. දැන් ඔයාගේ ඔය කියන අරමුණ දැන් වයිෆ් දැන් සැලකුවේ නෑ කියන දේ දැන් වෙන්නේ අර අරමුණක් අල්ලගෙන ඉන්න නිසා. මට වයිෆ් සලකන්න ඕනේ කියන අරමුණක් ස්පර්ශ කරගෙන ඉන්නව මනසට. ඔන්න ඕකයි ආත්ම දිට්ඨිය කියලා කියන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ කියනවා දැන් මේක ටිකක් ගැඹුරුයි කට්ටියට. එතකොට සිතෙන් ස්පර්ශය නිසා තමයි ආත්ම දිට්ඨිය අල්ලන් ඉන්නේ කියලා. එතකොට ආනන්ද හාමුදුරුවන්ට ඕක සැක. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ මොකද්ද මේ ස්පර්ශය නිසා කියන කතාව? එතකොට මේ කතාවමයි කියන්නේ. යම් කිසි කෙනෙක් හිතනවා නම් ආත්මයක් කියන අදහසක් සිත තුළ තියාගෙන ඉන්නවා නම් ඒක මනසට ආපු ස්පර්ශයකින් ආවේ.
ඒ ස්පර්ශයට හේතුව සරියුත් මහ රහතන් වහන්සේ තේරුම් කරන්නේ ආයතන ටික. ස්පර්ශය කියන්නේ පස්ස. සලආයතන පච්චය පස්ස. එතකොට සලආයතන වෙනකොට ආය පටිච්ච සමුප්පාදේ පැත්තට තල්ලු වෙනවා. නාම රූප පච්චය සලආයතන. විඥාන පච්චය නාම රූප. දැන් එතන පස්සට තල්ලු කරලා ගිහින් සරියුත් මහ රහතන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කිව්වේ ඒක. නමුත් ආනන්ද හාමුදුරන්ට පටිච්ච සමුප්පාදය ගැන දැඩි වූ ගැඹුරු ඥානයක් ඒ වෙලාවේ නැහැ. ඒකනේ අර ගිහින් මහනිදාන සූත්‍රය යන්නේ මේක හරි ලේසියිනේ කියලා. මේක හරි ලේසියි කියලා කියනවා ආනන්ද හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ කියන ආනන්දේ එහෙම කියන්න එපා. මේක අනා ගන්නවා ගැඹුරු වූ දහමක්. ඇයි මේ ගැඹුරු වූ දහම? කාටවත් හිතෙන්නේ නැහැ. මේක හරි ගැඹුරු පටිච්ච සමුප්පාදයක් තියෙන. ඒක නිසායි ඔබ ගැලවෙන තැන කියන්න බැරි. දැන් බලමු වේදනාපච්චය තණ්හා කියන තැන යුගලයක්. හරි. සලආයතන පච්චය පස්ස කියන තැන යුගලයක්. හේතු ටික නිරුද්ධ කළායි එතනින් ගැලවෙන්නේ. ඔය කොයි හරි තැනකින් දන්වල කැඩුවොත් එයා හේතු ටිකයි නිරුද්ධ කරන්නේ. හේතු ටිකයි කඩන්නේ. ඒ හේතු හැදෙන්නේ කොහෙන්ද කියලා බැලුවොත් ප්‍රත්‍ය 24න් හැදෙන්නේ. ප්‍රත්‍ය කියලා 24ක් තියෙනවා. මේ ලෝකේ පැවැත්ම තියෙන ওই ප්‍රත්‍ය ටිකයි දැන් මේ හදන මේ දැන් හදන සිත් ටිකයි. මේ සිතෙන් හදන ලෝකයයි ප්‍රත්‍ය වලින් පිටයි ලෝකයක් නැහැ. ලෝකයක් නැහැ. මේ සිත වර්තමානයේ හදන ටිකයි ලෝකය. ඔක ධම්මවිචය. එතකොට මේ ධම්මවිචය සම්බොජ්ජංගය කියන්නේ ඔකයි. බාහිර කියන ධර්මයේ තේරුම් ගන්න බලනවා. අභ්‍යන්තර සංකාර වූ ධර්මයේ තේරුම් ගන්නවා. බාහිරයි අභ්‍යන්තරයි අධ්‍යාත්මික ධර්මය. ඔන්න ධම්මවිචය. ඔය ටික තේරුම් ගන්න. දැන් බාහිර පැත්තට දැන් ඔයාගේ අරමුණ වයිෆ්නේ. ඒ වයිෆ් මේ හොඳට සලකන්න ඕනේ කියන අරමුණම තමයි ආත්ම දිට්ඨිය තියාගෙන ඉන්න කට්ටිය තියෙන්නේ. ආත්ම දිට්ඨිය තියාගෙන ඉන්න කට්ටියට තියෙන්නේ ආත්මේ යනවා කියන අදහස තියෙනවා. ඒක ස්පර්ශ කරගෙනම අහනවා. කුණු ගොඩේ ඉඳලම ලියා ගන්න අහනවා. එහෙම අහන තැන අනේ මේක නාම රූප නිසානේ සලආයතන ඇති වෙන්නේ කියන තැනට තල්ලු වෙන්න දෙන්නේ නැහැ. දැන් ඒක තමයි මේ සරියුත් මහ රහතන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ඒක පැහැදිලි කරන්නේ. මට වයිෆ් සලකන්න ඕනේ කියන අරමුණ ආත්මය වගේ අල්ලගෙන ඉන්නවා. එහෙම අල්ලගෙන ඉන්න තාක්කල් එයාට තේරෙන්නේ නැහැ මේ අනේ මේ නාම රූප තිබ්බොත් මේ විඥානයේ ඇති වෙන්නේ විඥානයේ තිබ්බොත් නාම රූප ඇති වෙන්නේ නාම රූප තිබ්බොත් සලආයතන ඇති වෙන්නේ කියලා අර ගතියට මේක දැක්ක ගන්න දෙන්නේ නැහැ. මේක පාඩම් කරනවා නෙමෙයි මේ පටිච්චසමුප්පාද මෙහෙම වැල යනවා කියන එක. ඒ දැක ගන්න ගතියට දෙන්නේ නැහැ. ඒක තමයි මම අර හේතු ගොඩක් කිව්වේ දන්වැල් දෙක සම්බන්ධ වෙන තැන. වේදනාපච්චය තණ්හා කරන තැන කිසි කෙනෙකුට දන්නේ නැහැ මේ ප්‍රත්‍ය වලින් ඒ පුද්ගලයාට කොයි විදියද මේ හේතු සකස් කරගන්නේ කියන. ඒ හේතු සකස් කරන දන්වැල කඩා ගන්න බැරි නිසායි අපිට ඒගොල්ලන්ට දහම කියන්න බැරි. ඒගොල්ලොන්ගේ ඉන්ද්‍රිය වැඩිලා තියෙන විදිය පේන්නේ. කෙලෙස් ටික තියෙන විදිය පේන්නේ නැහැ. ඒ නිසා ওই දන්වැල කැඩෙන තැන හේතු හැදෙන විදිය ඒ පුද්ගලයාගේ අපිට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ඕක පේනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කිව්වේ ඕක ගැඹුරුයි කියලා කිව්වේ ඒකයි. ගැඹුරුයි කියලා කිව්වේ. ඔබට මේ දාම අහන්න හම්බෙන්නේ ආයේ. කොහෙවත් මේ දාම අහන්නේ නැහැ. මං හිතන්නේ වහුවා කියලා. මේක පොත්වල තියෙන්න පුළුවන්ද කියන එක මට ප්‍රශ්නයක්. ඔය ප්‍රත්‍ය 24න් දන්වල කැඩෙන තැන හොයන්න බෑ. ඔබගේ ප්‍රත්‍ය සකස් වෙන විදිය තව කෙනෙකුට දකින්න බෑ. ඒක තමයි ඔය ඉන්ද්‍රිය පරෝපරිහත්ති ඥානය කියලා කියන්නේ. ආශ්‍රව තියෙන කෙලෙස් පිළිබඳ ඥානය බුදුරජාණන් වහන්සේට තියෙන. හරියට මේ කාලවල කියන්න පුළුවන්. මෙන්න මේ ප්‍රත්‍ය සකස් වෙන මෙන්න මේ දන්වැල් තුලින් ඔබ ඇලිලා ඉන්නවා. ප්‍රත්‍ය ප්‍රහීන කරන්න උදාහරණ දීලා දහම කියනවා පටිච්චසමුප්පාදය. එතකොට යාට තේරෙනවා. ඔය පටිච්චසමුප්පාදයේ කැඩිලා යන තැන ප්‍රත්‍ය ඔස්සේ සකස් වෙන ඒ පුද්ගලයා කොයි විදියද ප්‍රත්‍ය ඔස්සේද මේක සකස් වෙන්නේ? කොතනින්ද මෙයා වේදනාවට දැඩිව ඇලෙන්නේ? ඒ ඇලෙනකොට කොයි විදිහටද මේ පත්‍ය සකස් වෙන්නේ කියලා හරියටම අපිට දැක ගන්න බෑ. අපිට යාගේ සිතෙන් ඉන්ද්‍රිය කොයි විදිහටද වැඩිලා තියෙන්නේ? යාගේ මොන කෙලෙස් අදිමුක්ත. ඒ කියන්නේ සිත යට දැඩිව සැඟවිලා තියෙන කෙලෙස් මොනවද කියලා හොයන්න බෑ. ඒක නිසා අපිට යාට දහම කියන්න බෑ. යාට නිකම් පටිච්චසමුප්පාදේ මේ විදිහට කියන්න පුළුවන්. ප්‍රත්‍ය 24ක් තියෙනවා. මෙන්න මේ විදිහට සැකසෙන්නේ. දැන් බලන්න කොච්චර ගැඹුරුද කියලා. සමහර කෙනෙක් ඇහෙන් මාර්ගඵල වලට එනවා. සමහර කෙනෙක් කනෙන් එනවා. සමහර කෙනෙක් ස්පර්ශයෙන් එන්න පුළුවන්. සමහරසේ නායෙන් ගඳ සුවඳින් එන්න පුළුවන්. කනකොට එන්න පුළුවන්.
දැන් ඔය හැමතැනම දුවන්නේ සිතක්නේ. ඔය සිතක් දුවන හැමතැනම පටිච්චසමුප්පාදයක්. ඒ පටිච්චසමුප්පාදය දුවන හැමතැනම ප්‍රත්‍ය 24 හරහා ගොඩනැගෙන දන්වැලක් තියෙන එතන. ඒ දන්වැලේ ඕන තැනකින් එයාට කඩන්න පුළුවන්. එයා වේදනාවට දැඩිව ඇලෙන තැන එයා හරියට අවබෝධ කරොත් ප්‍රත්‍ය නිරුද්ධ කරනවා. හේතුව නිරුද්ධ කළා එයාට වේදනාව තේරුණොත් එයා එතනදී මාර්ගඵලයකට එනවා. අපි දන්නවාද එයා හේතුව වේදනාවෙන්ද එයා ගැලවෙන්නේ කියලා. යමයි සිත වැඩිව ඇලෙන තැනට වේදනාවට සංඥාවටද සංකාරයටද විඥානයේ ඔස්සේද ඇලෙන දැඩිව හිත පිහිටන තැනකින් තමයි එයා ඇලීගෙන ඉන්නේ. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. වේදනාවේ ස්වરૂපය දන්නේ. වේදනාවට ඇලෙනවා. වේදනාව අතීත වේදනාව, මගේ වේදනාව, අනාගත වේදනාව. දැන් මේ වේදනාවට ඇලෙන තැනට තියෙන පටිච්ච සමුප්පාදය යාගේ. ඒ ඇලෙන තැන වේදනාව හටගන්න විදිය තියෙන්නේ ප්‍රත්‍යහාරා. ප්‍රත්‍ය 24ක් කරා හටගන්න විදිය තියෙන්නේ. ඒ හටගන්න විදිය එයාට හරියට තේරුම් කරවන්න ඕනේ එතනදී. ඒකට අවශ්‍ය කරන උදාහරණ දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන දහම කියන්න ඕනේ. ඕක ආනන්ද හාමුදුරන්ට තේරුන්නේ නැහැ. ඕක මේ ලෝකේ කට්ටියට තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නැහැ. මේක ඔබට දහම හම්බෙන්නේ නැහැ. දේශී. මේක හොඳට අභිධර්මයේ පිළිමද දන්න කෙනෙකුටත් මේක අල්ල ගන්න බෑ. ඇයි මේ මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට මේම කිව්වේ කියලා. දෙපැත්තට යන එක නෙමෙයි කිව්වේ. කුසල මූල පටිච්ච සමුප්පාදය අකුසල මූල පටිච්ච සමුප්පාදයයි ඒක නෙමෙයි කිව්වේ. ඊට වැඩි ගැඹුරු දහමක් මේ අභිධර්මයේ තුල තියෙන. දැන් ප්‍රත්‍ය කියලා ඉතුරු වෙලා තියෙන ටික විතරයි අපිට හම්බ වෙලා තියෙන්නේ. ඕකත් ওই ධම්වැල ඇතුළට දාගන්න බෑනේ ලීති. කොච්චර ඥානයක් තියෙන්න ඕනද ඒක දාගන්න. කොහොමද අවිජ්ජාවෙන් සංඛාර හැදෙන්නේ? එතකොට මොනවද ප්‍රත්‍ය වෙන්නේ? සංඛාරයෙන් විඥානෙ. ඉතින් පොතේ තියෙන ටික විතරයි. පොතේ කියනවා මේව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, අත්ති ප්‍රත්‍ය, නත්ති ප්‍රත්‍ය, අවිගත විගත ඕක කියලා කියනවා ඉතින්. ඕක දාපු ටික තමයි දාන්නේ. හැබැයි නුවණින් විමර්ශනය කරනකොට it doesn't make sense. පොතේ තියෙන නිසා කියනවා. දැන් මේ අභිධර්මයේ ගිලගෙන යනවා ලෝකේ. අභිධර්මයේ වැදගත්ම වූ දහම් කොටස විනාශ කරනවා. විනාශ කරනවා. එතරම් තියෙන ගැජට් එක. ඒකෙන් ඉතින් නුවණින් විමසනවා අඩේ මේක වෙන්නම බෑ. එහෙනම් මෙතන හැලිච්ච තැනක් තියෙනවා. මේ පොතේ කියනන් තියෙනදී මෙතන මේ දන් වලට ගැලපෙන්නේ නැහැ. ඇයි ඒ ගැලපෙන්නේ නැත්තේ? ගැලපෙන්නේ නැහැ ඒක. එතන දෙයක් එහෙම වෙන්නේ නැහැ. දැන් මේ concept එක දැක්කොත් මේක යම් කිසි විදිහෙන් ඇහුවොත් දැන් ඔන්න කට්ටියට තේරෙන්න ගන්නවා. අඩේ දැන් නුවණින් විමසනවා. අඩේ මේකට ගැලපෙනව නැහැ. එහෙනම් වේදනාපච්චය තණ්හා වෙන්නේ කොහමද? එතකොට මේ ප්‍රත්‍ය කොයි විදිහට සැකසෙන්නේ? එතකොට දිවෙන් කොහමද? කනෙන් කොහමද? කොච්චර ගැඹුරුද පටිච්ච සමුප්පාදේ? කොච්චර ගැඹුරුද? ඒව මොකොත් හිතන්නේ නරකයි. තමන් මේ දන්න ටික අල්ල ගන්න ඕනේ. මේ දන්න ටික අල්ල ගන්න ඕනේ. තමන් ගැලවෙන තැන දන්නේ නැහැ. හැබැයි මේ මූලික ධම්මවිජය සම්පොච්චංගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ටික කරන්න ඕනේ. අභිධර්මයේ කොටසකුත් තියෙනවා. ඒකත් අල්ලන්න පුළුවන් නම් ඥානෙ දියුණු වෙනවා. ඒකයි අභිධර්මයේ දියුණු කරගන්න ඥානෙ දියුණු කරන කෙනාට සිත ටක් ගාලා තේරෙනවා කියන දේ. ඒගොල්ලෝ 175ක් තියලායි දහම්මකට වැටෙන්නේ. අභිධර්මයේ තේරුවාන් පස්සේ අනිත් ඒගොල්ලෝ තාම බඩ ගන්නවා. අමාරුවෙන් හරි මේ සිත සකස් වෙන විදිය තේරුම් ගත්තොත් මෙන්න මේ ප්‍රත්‍ය ඔස්සේ මෙන්න මෙහෙම දන්වැල ගොඩ නැගෙනවා කියලා එයාට යම් කිසි concept එක සිතට දාගන්න පුළුවන්. ඒක නිසා හොඳමදී උත්සාහයෙන් වීර්යයෙන් හරි මේ අභිධර්මය චුට්ටක් හරි අල්ල ගන්නවා සිතේ. චුට්ටක් තිබ්බත් ඇති. සිත සකස් වෙන විදිය. එතකොට ඒක ටූල් එක දාගන්න බලනවා හිතට අඩේ මේ හිත මෙහෙමයි වෙන්නේ මගේ දැන් වේදනාව මෙතන තිබ්බේ. දැන් මෙතන තණ්හාව තිබ්බේ. දැන් ඔයාගේ අරමුණටත් ඒකයි වෙලා තියෙන. අරමුණ ඔයා අල්ලගෙන ඉන්නවා මගේ වයිෆ් මට සලකයි කියන අරමුණ. ඒකයි ආත්ම දිට්ඨියෙන් අල්ලන් ඉන්න එකයි ඒකයි. ආත්ම දිට්ඨිය කියන්නේ ගැඹුරු දෙයක්. ඕවර්ऑල් දෙයක්. ලොකු පිටුරයක්. ඔයාගේ අල්ලගෙන ඉන්න අරමුණ ස්පර්ශයෙන් එන්නේ. දැන් හැමතිස්සෙම ස්පර්ශයෙන් හිතන් ඉන්නවා. මට වයිෆ් තේක ගෙනලා දෙයි අරමුණ. හරි අරමුණ තියෙන්නේ වයිෆ් මට කරන්න ඕනේ. නැත්නම් අම්මා මට කරන්න ඕනේ. ආත්ම දිට්ඨියත් ඔය වගේ තමයි. ආත්ම දිට්ඨිය ඕවර්ऑල් තියෙනවා. මම හිටියා. මම යනවා. මම ඉඳී. දැන් ඕක හිතේ තියෙනවා. ඒක ඉන්නේ කොහෙන්ද? ස්පර්ශයෙන් ඉන්නේ. ආනන්ද හැමතුරු සරියුත් මහ රහතන් වහන්සේ කියලා දෙනවා. කොහෙන්ද එන්නේ? අවිද්‍යාව නොදන්නකම නිසා. ඒක නිසා ඔය බමුණු හැමදේම කියනවා ආනන්දේ ආත්මයක් කියලා එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ නෑ. කච්චායන මේ ලෝකේ ඇති වෙන විදියක් තියෙනවා. කච්චායන කි සූත්‍රය. ඔය පටිච්චසමුප්පාද මහා නිදාන සූත්‍රය ඔක්කොම තියෙන සූත්‍ර වල පටිච්චසමුප්පාදේ සම්බන්ධ වන සූත්‍ර වල ඔය කතාව ගැන කච්චායන මේ ලෝකේ ඇති වෙන විදියක් තියෙනවා. අවිද්‍යාව තිබුණොත් මෙන්න මේ ලෝකේ ඇති වෙනවා මේ විදියට. අවිද්‍යාව නොතිබුණොත් මේ ලෝකේ නිරුද්ධ වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් මේක දැක්කොත් තියනවා කිව්වොත් තියනවා කියන තැන දැක්ක එක්කනා නැහැ කියන අන්තය අල්ලන්නේ නැහැ ලෝකයේ. නැහැ කියන එක්කනා දැක්කොත් නැහැ කියන බව ප්‍රඥාවෙන්
ඇටයි කියන අන්තය අල්ලන්නේ නෑ. එතකොට කවුරු හරි වොත් මම ඉන්නවද මම නැද්ද? උත්තර නෑ. මම ඉන්නවා කිව්වොත් එතනින්ම ගම්ම්‍ය වෙනවා නැති මමක් ඉන්නවා කියලා. නැති මමක් ඉන්නවා. මම නෑ කිව්වොත් හිතිය මමක් ඉන්නවා. දැන් ආත්ම දිට්ඨියටත් ඕකයි වෙලා තියෙන්නේ. ආත්මේ නෑ කිව්වොත් ආත්මේ තියෙන ආත්මයක් නැති වුණ බව හිතෙනවා. ආත්මේ නෑ කියලා තියනවා කියලා කිව්වොත් නැති ආත්මයක් තියෙන බව. ඔක දෙපැත්තට යනවා. ඒ සයිඩ් උත්තම්දුරුකයි කියන්නේ. ඔය ආත්මය කියන කට්ටියට ඕකයි කියන්නේ. උඹලා මේව දැකපන්. ඒක දකින්නේ ආත්මවාදීන්. ඉතින් ඔය ආත්මවාදීන් ඉන්න ඔක්කොම කට්ටිය බුදුරජාණන් වහන්සේ එකම ප්‍රශ්නේ තමයි අහන්නේ. අචේල කස්සප ඇවිල්ලා තෝකම තමයි අහන්නේ. එතකොට ඔය කට්ටිය ආත්මවාදී කට්ටිය එදා හිටිය කට්ටිය ආත්මවාදී කොයි හරි හිටිය කෙනෙක්නේ. දෘෂ්ටීන් 60 ගාණක් තිබ්බෝ ඔක්කොම ආත්මය හරහා යන කට්ටිය. දැන් මේ ආත්මය කරා යන අනාත්මවාදී බුදුරජාණන් වහන්සේ අනාත්මය කියලා දුන්නට පස්සේ දැන් ඉන්න කට්ටිය ඔක්කොම ආත්මවාදීද? වැඩිපුර ආත්මවාදී. අරකට ගහලා විනාශ කරන්න බලනවා. ඒකට විනාශ කරන්න කොහොමද කරන්නේ? දහම දන්න කට්ටියත් ඇතුළෙන්ම අල්ල ගන්නවා, හයර් කරනවා. උන්ට සල්ලි දෙනවා. මේකට ගහපන්. මේක විනාශ කරපන්. මේක වෙනස් කරපන්. දැන් හොඳ කට්ටිය ඉන්නවා. ඒ හොඳ ගුරුවරු. හොඳ ඔය ත්‍රිපිටක පොත් ලියන කට්ටිය ඒ ටිකම දෙනවා මේ පැත්තට. වෙනස් කරන්නේ නැහැ. තේරෙන එක තේරුම් ගනින් කියලා දෙනවා. ඒ ටිකම ලියලා දෙනවා මෙතනට. වෙනස් කරන්න ඒගොල්ලෝගේ වචන දැම්මොත් විනාශයිනේ. තියෙන ටික දෙනවා. එතකොට ඉතුරු වෙවි ඒ අතරතුර හොරුත් ඉන්නවා. පොත් ලියනවා. දැන් ඉච්ච පිච්ච කියලා දැන් ඉත කට්ටියක් ලියවන්නේ අනිච්ච කියලා. ඒත් තව කාලකන්ණි ටිකක් තමයි. හරි? ඒ විවිධ ස්වරූපයෙන් ආපු කට්ටිය. එතකොට අනිත්‍යයට අනිච්ච කියනවා. දැන් වෙනස් කරන්න යනවා. ඒක ත්‍රිපිටකය වෙනස් කරන්න ගිහින් කොච්චර ඒගොල්ලෝ උත්සාහයක් ගත්තද? දැන් ඒත් අර ආපු කාලකන්ණි ටිකක්. මේ දහම විනාශ කරන්න. ඇත්ත වචනේ ඒකයි. ඒ වචනේ ඒගොල්ලන්ට පොදුයි. ඒ ඌවගේ කොච්චර කට්ටිය ඉන්නවද බුදුදහම විනාශ කරන්න. කට්ටියක් කියන අභිධර්මයේ වැඩක් නැහැලු. දැන් ඇහෙනවනේ ඔය කට්ටිය. તો ඕක ගැන කතා නොකර මේ බණ වැඩක් තියනවද? මේකේ දහම ආරක්ෂා වෙනවද? මේ දහම් මිනිසු දෙන ඉතින් ත්‍රිපිටකය කරන කට්ටිය නුවණින් කරන්නේ ඒ ටිකම දෙනවා මෙතනට. පාලියෙන් හරි ගැඹුරු වචනෙන් දාන්නත් හේතුවක් තියෙනවනේ. ඒවත් වෙනස් කරනවනේ. ඒකට තේරෙන එක නඩ පාලිද ගැඹුරු වචනද යම් කිසි දැන් බුදුරජාණන් වහන්සේ දහම දෙසුවේ පාලි වලින්ද? කවුද දන්නේ ඒවා? පාලි කිව්වද? පාලි සලෝක වලින් පටන් ගන්න. මේ පහසු දෙයක් තේරෙන කෙනාට තේරෙන විදිහට කිව්වේ ප්‍රංශ භාෂාවෙන් හරි ඉංග්‍රීසි භාෂාවෙන් හරි කමියුනිකේට් කරා පහසුවට. ඒ නිසා අද පාලි සලෝක කිව්වට එතන දහම නෑ. දැන් ඔබ පාලි ගැඹුරු සිංහලයි අරගෙන යන්න ගියොත් කොච්චර හිතට බරක්ද? දැන් පාලි ටික ඉගෙන ගන්නවා. අපිට ගැලවෙන්න බෑ මෙතනින්. මේ අපි අහුවෙලා ඉන්නේ මේ වචනයි සහ පාලි වලට. දැන් පාලි බරක් ගෙනියන්න ඕනේ සිංහල වචන වල බරක් අරගෙන යන්න ඕනේ මේ ආත්ම දිට්ඨිය ගලවන්න. දැන් කොච්චර බරක්ද අපි දෑගෙන යන්නේ. හැබැයි ඒක කියන්නේ නෑ මේ විදිහට වචනේ කිව්වේ නැත්තම් හරියට අරුත එන්නේ නැහැලු. පාලියෙන් කිව්වේ නැත්තම් අරුත එන්නේ නැහැලු. එහෙම කියන කට්ටිය. සිංහල හරි වචනේ දැම්මේ නැත්තම් අරුත එන්නේ නැහැලු. ඔය කතා මුකුත් නැහැ බුදුදහමට. බුදුරජාණන් වහන්සේට ඔය කතා නැහැ. බුදුරජාණන් වහන්සේ කියන දේ කියනවා. කියන එකනට තේරෙන විදිහට කියනවා. දැන් මම කියන දේ ඔබට තේරෙනවා නම් ඒක එතනයි බුදුදහම. ඔබට එතනයි බුදුදහම. එතන නේද බුදුදහම. ඔබට පාලි ගැඹුරු සිංහල වැඩක් තියෙනවද? මේ කියන දේ ඔබට ගම්ම්‍ය වෙනවා නම් මේක සත්‍යයි කියලා කරලා බලනවා නම් ප්‍රීතිය එනවද නැද්ද? එතන බුදුදහම ධම්මවිජය සම්බොච්චංගේ මේ විදිහට කියුණාම කරලා බැලුවාම තුරුණු ප්‍රීතියක් එනවා, පොඩි සතුටක් එනවා. ඒ සතුට තව තවත් වැඩි කරගන්න කරනවා. තව තවත් මේක විදර්ශනාව කරනවා. අන්න විදර්ශනා ඥාන පැත්තට යනවා. අන්න සිත සංසුන් වෙනවා. කය සංසුන් වෙනවා. අන්න පස්සන්දිය. පස්සන්දිය ඇති වුණු සිතක තුල සමාධිය ගොඩ නැගෙනවා. අන්න ආනන්තරික චිත්ත සමාධිය මාර්ග සමාධිය. ඔයිට පිටින් දහමක් ඔබට ගම්ම්‍ය වෙන්නේ නැද්ද මේ කියන දේ? කරලා බලනවා. කරනකොට තේරෙනවා තමන්ගේ සිත නිවෙනවා. ගැඹුරු වූ වචන ටිකකුත් අරගෙන ගැඹුරු වූ පාළියත් අරගෙන ඔය මගුල කරන්න පුළුවන්ද? කීයෙන් කී දෙනෙකුට කරන්න පුළුවන්ද? පැත්තකට වෙලා දහම කියනකොට වචන ටික අල්ලනවා. අල්ලගෙන පාඩම් කළා මේක හිතට දාන්න යනකොට තවත් වදයක්. වචනත් මතක නෑ. වචනත් බරයි. පාසුවට මේක තේරුම් කරගත්තොත් කී දෙනෙකුට තෝක කරන්න පුළුවන්? බොහෝ අයට කරන්න බෑ. බොහෝ අය අසරණ වෙලා මේ වගේ බණ අහුවට ඒගොල්ලෝ තේරෙන්නේ නෑ. මේක තේරෙන්නේ නෑ ඒගොල්ලොන්ට.
ඒගොල්ලෝ වැඩි සම්බන්ධ වෙන්නේ නැහැ. මුලා වෙලා ඉවරයි. කොච්චර පැත්තකින් මිනිස්සු මුලා වෙලාද? ගැඹුරු වචන වලින් මුලා වෙලා. සිත පුරුදු කළා නෑ. බාහිරින් පතන දේවල්, යදින දේවල් කොච්චරකින් මුලා වෙලා. නිවෙන සිතට කොච්චර දේවල් බාහිරට අතපොවනවද? ඒක නිසා ඒගොල්ලෝ මේ දහමට ගැටෙනවා. ඒගොල්ලෝ තේරුම් ගන්න බෑ. යතිවරයන් වහන්සේලා සමහර කට්ටිය දීලා තියෙන ධ්‍යාන ඔස්සේ යන මඟ. ඒගොල්ලෝ ධ්‍යානයේ සත්‍යයක් තියෙනවනේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ. තමන් කරලා බැලුවම සතුටක් නැද්ද? තියෙනවා. ඇස් දෙක වහගෙන ටිකක් වෙලා ගිහින් සතුටක් තියෙනවනේ සිතට. ඒක නිවන පැත්තට කියලා ඇදගෙන යනවා. කිරා වැටෙන එක වෙනම දෙයක්. බොහෝ අය. නමුත් කිරා වැටුණත් එතන නැකිටකොට ඇඟට සතුටක් තියෙනවනේ සනීපයක්. ඒක නිවන පැත්තට කියලා ඇදගෙන යනවා. දැන් මුලා වෙන පැත්ත කොච්චරද? දැන් පන්සලට ගිහින් වුණත් අපි පූජාවක් තිබ්බොත් සිතට සතුටක් ඇති වෙනවනේ. తాවකාලිකව එතන සතුටක් ඇති වෙනවා. නමුත් ඒ සතුට නෙමෙයිනේ මේ කියන සතුට. මේ කියන සතුට ඇති වෙන්නේ විදර්ශනාව වඩලා. මේ ලෝකේ යථාර්ථය දැකලා. බාහිර වූ ධර්මතාවය දැකලා. සංඛාර ලෝකයේ තුල තමා තුල ඇති වෙන ධර්මතාවයේ පටිච්ච සමුප්පාදය දැකලා. තමන් තුනි කරන්නේ මේ පටිච්ච සමුප්පාදයට කිට්ටු වෙන්න. මගේ ආත්මය කියන තී තුනීකරණ දෙයක් මේ විදර්ශනාවේ කරන්නේ. අතීතේ කරපු දේවල් ධම්මවිජ්ජේ සම්පොච්චග්ගේ තුලින් කරන්නේත් ඒකයි. ධම්මවිජ්ජේ සම්පංචයේ තුලින් සම්පොච්චග්ගේ තුලින් වර්තමානයේ කරන්නේත් මේකයි. මේව පහසු බස මේ වචන පහසු වෙන්න පුළුවන් ඔබට. නමුත් මේක ගැඹුරුයි. ඔබට කරන්න බෑ මේක. වීර්ය නැහැ. ඒක නිසා ගැටිනවා. හැමදේම පුරුදු තේ කර කර ඉන්නවා යදයට. යදයට පුරුදු වෙච්ච විදිය මල් පූජා කර කර ගස් වලට වතුර දදා ආත්ම දිට්ඨියෙන් ඉන්නවා. මම ඔබට කිව්ව දේ පේරුණාද? ඔබගේ අරමුණ වයිෆ් වෙනුවෙන් හරි අම්මා වෙනුවෙන් හරි ඒ අරමුණ දැඩිව අල්ලන තැන ඔබට සක්කාය දිට්ඨිය තියෙනවා, ආත්ම දිට්ඨිය තියෙනවා. ඒක නිසා ස්පර්ශය තුළින් අල්ලන තාක්කල් අවිද්‍යාව නිසාම මේක එනවා කියලා මේක හේතු ටිකකින් සකස් වෙනවාම කියන හේතුඵල දාම මේ ස්පර්ශය තිබුණොත් මම වේදනාවෙන් ඒක අල්ල ගන්නවා. මගේ දැනීම වේදනාවට හිටින්නේ අඩේ ආත්මීය සත්‍යයි කියලා වේදනාව අල්ලනවා. ඒ වේදනාව අල්ලන තැනම තණ්හාව උපදිනවා. ඒ අදහස තියෙන තාක්කල්ම තණ්හාවෙන් යම් දේවල් කරනවා, මානෙන් යම් දේවල් කරනවා. දැඩිව අල්ලගත්ත දිට්ඨියක් තියෙනවා. ඒක නිසා සක්කා මේ දසවස්තුක මිත්‍යා දිට්ඨියෙන් වැරදි කරනවා. දිට්ඨිය වැරදි. ඒ දිට්ඨියක් තියෙනවා සාස්වත වූ දිට්ඨියක්. එහෙම නැත්නම් හිතනවා මම යනවා කියලා. නෑ මෙතන උච්ඡේදයි මේ මම ගත්ත අරමුණ මේකෙන් පස්සේ ඉවරයි. මම මේ අම්මව කියලා අල්ලගත්ත දෙඩි වූ අරමුණ මෙතනින් පස්සේ ඉවරයි. මම යන්නේ නෑ. උච්ඡේදයි දිට්ඨිය. දැන් මොකද්ද මේ කියන දහම? මේක ඔබට තේරෙනවා පොඩි සිංහල වචන ටිකක් අල්ලගත්තා. මං කියලා දීලා තියෙනවා සාහසතයි කියන්නේ මොකද්ද? උච්ඡේදයි කියන්නේ මොකද්ද? දැන් මේ භව ගමනේ යන විදිය. දැන් විචිකිච්ඡාව ප්‍රහීන වෙනවා කියන අට ස්ථානයක සැකේ ප්‍රහීන වෙනකොට මේවා විචිකිච්ඡාව ප්‍රහීන වෙනවා. පටිච්ච සමුපාදයේ සිත පිහිටනවා. ඒක දකින්නකොට නිකම්ම ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වෙනවා. නිකම්ම තමන් මේ ගිය සීලය මේ කරපු මග සත්‍ය බව තේරෙනවා. ගියපු මග සත්‍ය නම් ඒ මග දේශනා කරපු බුද්ධ ධම්ම සංඝ කියන දේ සත්‍ය බව තේරෙලා ශ්‍රද්ධාව නොසැලෙන ශ්‍රද්ධාවක් පාළ වෙනවා. ඔන්න ශ්‍රද්ධාව පාළ වෙන්නේ යට ඉඳලා. ඔන්න ධම්මවිජය සම්පොච්චග්ගේ ඉඳලා ශ්‍රද්ධාව පාළ වෙන්නේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආපු කට්ටිය ශ්‍රද්ධාව ස්වාමීන් වහන්සේ කියලා ඉන්නේ. සමහර කට්ටිය මේ වැන්දෙත් නැහැ පැත්තක ඉඳගත්තා. දැන් කියන දේ අහගෙන හිටියා. දැන් මේ කියන දේ අහගෙන ඉන්නකොට තේරිච්ච කට්ටියට. නොතේරිච්ච කට්ටිය බැන ගියා. ගියේ නැද්ද? බැනත් යනවා කට්ටිය. සමහර කට්ටිය තේරිගෙන එනකොට නැගිටලා යනවා. අර කොල්ලා, ගොපලු කොල්ලා මේ සෝතාපන්න වෙන්න කිට්ටු වෙන්නේ ඉන්නේ නැගිටලා යනවා. කට්ටිය නැගිටලා යනවා. දැන් අදත් ඉන්නේ වගේ අද එන්න හිතෙන්නෙත් නැහැ කට්ටියට. බණ අහන්න හිතෙන්නෙත් නැහැ නේ බොහෝ කට්ටියට. ඇහුවත් හැම තිස්සෙම සිත පීඩන්නේ අර වඳින පැත්තට, යදින පැත්තට, ධ්‍යාන පැත්තට. නමුත් මේක අමාරුයි කරන්න. මේ විදර්ශනාව කරන්න අමාරුයි. මේක කරනකොට Tamanටම දැනෙනවා අඩි මේ මොකද්ද මේ අවසානයේ කරන්නේ? ආර්ය ශ්‍රාන්තික මාර්ගය තුලින් කුණු ටික සෝදනවා. කොච්චර මේකට සිත පීඩවන්න බාහිර බාධක අපහසුද? අපහසුකම් තමයි අපි ඇදලා ඉන්නේ අද සමාජයේ තියෙන්නේ එතන. එතනයි දහම තියෙන්නේ. ඒක නිසා මේක කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. වැඩි කොටසකට ඇදගෙන යන පැත්තට තමයි අර ගඟ ගලාගෙන යන පැත්තට තමයි රැල්ල කට්ටිය යන්නේ. පොඩ්ඩක් අනිත් පැත්තට හිතන කෙනෙක් නැහැ. හිතන කෙනා පොඩ්ඩක් පෙරලා බලනවා මේ කියන දේ Taman නිවෙනවද? Taman නිවෙනවා. Taman කුණු තියාගෙන නෙමෙයි බාහිර ලෝකෙ දිහා බලන්නේ. අවබෝධයෙන් බලනකොට Taman නිවෙන්නේ. කේන්ති යනකොට බලනවා මොකද මේ කේන්ති යන්නේ?
එතකොට ඒවා එන්න ඒවා ගැඹුරු බව දැඩි බව අඩු වෙනවා. හැමතිස්සෙම තදින් ඇවිල්ලා යනකොට බලන්න අයි මම තදින් ඇවිල්ලා යන්නේ. පොඩ්ඩක් අඩුවෙන් යනවා. එතකොට ඉබේම ඕක කරනකොට තියෙනවා. කරන්න බැරි නම් නිකන් ඉන්නවා. කරන්න පුළුවන් ටික කරනවා. හැමදේම කරන්න පුළුවන්ද? බැහැනේ. හැමදේම කරන්න බෑ. ඉතින් කරන්න පුළුවන් ටික මේ ටික කොයි හරි ඉඳලා පටන් ගන්න ඕනේ. එතකොට තමන් හැමතිස්සෙම අර බාහිර ලෝකයෙන් එන අවලාද වලට මිනිස්සු බනින දේවල්ට කේන්තියෙන් කියන දේවල්ට නපුරු පරස වචන වලට තමන් සංවර වෙලා හිමින් උත්තර දෙන්නේ. හිමින් උත්තර දෙන්නේ. ඔබට තේරුණාද මං කිව්ව දේ? ඔයාගේ අරමුණ වයිස් කරන්න ඕන කියන තැන තමයි හැමතැනම දැඩිව අල්ලගත්ත අරමුණක් තියෙනවා. දැඩිව අල්ලගත්ත තැන නොදන්න කමක් තියෙනවා අවිද්‍යාව කියලා. මොකද්ද නොදන්න කම? පටිච්චසමුප්පාදේ නොදන්න කම. එතකොට ඒ දැඩිව අල්ලන අරමුණු අල්ලන්නේ මනස තුලින් අල්ලගෙන ඉන්නේ. කොයි හරි වෙච්ච දේවල්. එහෙම නැත්නම් ඩිරෙක්ට්ලි මනසින් අල්ලගත්ත දේවල්. ඇහෙන් ආපු දේවල් දැන් කල්පනා කරන්නේ ඇහෙන් අතීතයේ ආපු දේවල් දැනුයි ඒකමවල ගන්නෙ. වැරදි වැඩ කරපුවා. ඒ වැරදි වැඩේට දැන් විදර්ශනා වඩන්න පුළුවන්. එතකොට ඔය අඟුලිමාලටත් උනේ වැඩි. තුන මිනිමරපු අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට තේරෙන විදිහට ධර්ම කියලා දුන්නා. අඟුලිමාල හොඳ කියලා. අඟුලිමාල කේන්තියෙන් මිනිමරුවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා මිනිහෙක් මරනකොට කේන්තියෙන් මරනවාද කියලා හිත තමයි අපිව ගෙනියන්නේ. හිත කේන්ති වුණාම එතනින් ඒක ඉවරයි. අපි කේන්තියෙන් මරණ දෙන හිත ක්‍රියාසිත. මරන්නේ ක්‍රියාසිත. කර්මයේ දෙවර්ගයක් තියෙනවා. එකක් තමයි සිත තුලින්ම කර්මය හට ගන්නවා. එකක් තමයි කර්මය වුණ කර්මය ඊළඟට ඒ චිත්ත පරම්පරාවේ විපාකයක් වෙලා එන්න පුළුවන්. එහෙම එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. එතකොට මරණ සිත නෙමෙයි ගහන සිත. බණින සිත නෙමෙයි ගහන සිත. සිත් දෙකක්. ඔන්න ඕව පොඩ්ඩක් අභිධර්මයේ තුලින් චුට්ට සිතලා හදාගන්න. කොහොමද මේ ගහන්නේ? ගැහුවට පස්සේ කොහොමද? ගහන්නේ අත උස්සලා ඔන්න මගේ අත ඉස්සුවා ගැහුවා. අත ඉස්සුවා ගහනවා කියන්නේ ක්‍රියාසිතක්. එතකොට ගහන තැනට කොහොමද සැකසුනේ? ඇත්තටම කේන්තියෙන් ආපු දෙයක්ද? එහෙම නොවෙන්න පුළුවන්. දැන් අඟුලිමාල මිනිමෙරුවේ ගුරුවරයාගේ ආපු අදහස නිසා වෙන්න පුළුවන්. වැරදි අදහසක් අල්ලගෙන හිටියොත් ඔබ කිව්වා වගේ වයිෆ් සලකන්න ඕනේ කියන අදහස වෙන්න පුළුවන්. ඒ වගේම දියක් ගුරුවරයා මට කිව්වනේ කියලා අදහසෙන් දැන් මරනවද කියලා දන්නේ නැහැ. මේ මට බෙලි 1000ක් ගේන්න කිව්වා කිකේ බෙලි ටික කපාගෙන යනවා වෙන්න පුළුවන්. ඒකනේ අහිංසකනේ බුදුරජාණන් වහන්සේ ඕක දකින්න ඇති. මේ වැරදියෙන් අල්ලගත්ත අදහසකට හරියටම වයිෆ් සලකන්න ඕන කියන අදහස වගේ තමයි ගුරුවරයා කිව්වා මට අදහසක් තියෙක. ඒ අරමුණක් අරගෙන ඒ අදහසේ ස්පර්ශයට වැරදිව තියලා යනවා. අවිද්‍යාව නිසා. බුදුරජාණන් එතකොට යා මරනකොට ක්‍රියාසිත. සිතේ මොනවද මොකුත් නැහැ. සිතේ මොකුත් නැහැ. සිතේ වෛරයක් නොතිබෙන්න පුළුවන්. අදහසකට මරන්නේ. අත උස්සල ගහන නිකන් දැන් හරියට මෙන්න මේ උදාහරණය ගන්න. දැන් හිඟන මිනිස්සෙක් ඉන්නවා. දැන් හිඟනම යාළුවෙක් එක්ක හොඳට කතා කරගෙන ඉන්නකොට එන බර ටෝක් එකක්. හිඟන මිනිස්සෙක් වගේ නිකන් යන්තම් වගේ දැන් සාක්කු දෙකට අත දාගෙන කියමු ඉන්නේ බලාගෙන සාක්කුවේ පොඩි සල්ලි වගේක් කම කියලා දෙනවා. දැන් කොහොමද ඒ අදහස ආවේ? අත ඉස්සුවා ගියා. දුන්නද කියලාත් මතක නැහැ සමහර කට්ටියට. ක්‍රියාසිතක්. අත උස්සලා සල්ලි අරගෙන දෙනවා කියන්නේ ක්‍රියාසිතක්. පස්සේ හවොත් ඔයා සල්ලි දුන්නද කියලා සමහර කට්ටියට මතකත් නැහැ. සිත එතන ක්‍රියාත්මක වෙලා නැහැ. සිත ඒ ක්‍රියාසිතට විපාකයක් වෙච්ච දෙයක් එතන නැහැ. එයා දුන්නද නැද්ද කියලාත් දන්නේ නැහැ සමහර කට්ටිය. මේවා ප්‍රායෝගිකයි. දැන් මිනිහෙක් මරනකොට කොහොමද දන්නේ සිතේ ආපු අරමුණ මෙන්න මේක විපාක වුණා කියලා? එයාට තේරෙන්නේ නැහැ. ඔය මිනි මරණ තැන්වල. හරි නඩුකාරය අහන්නේ ඇයි උඹ මිනි මැරුවේ? දැන් ඔය ඉස්කෝලවල ළමයිට ගිහින් මේ රටෙත් වෙඩි තියෙනවා. ඇයි උඹ මිනි මැරුවේ? දැන් එනකොට කේන්තියෙන් එන්න ඇති. මොකක් හරි කේන්තියකින්. ඊට පස්සේ මරාගෙන යන තැන අපිට හරියටම කියන්න බෑ. සමහර කට්ටිය කියන මට දෙවියෝ කිව්වා. නැත්නම් මට හීනෙන් ඇවිල්ලා කිව්වා. දැන් ඔය කියන්නේත් ඔය වයිෆ්ට කිව්ව අරමුණම තමයි. හීනෙන් මට ඇවිල්ලා කිව්ව නිසායි මම මැරුවේ කියලා. අන්න එතනයි විපාක භවය යාට සැකසුනේ. හීනෙන් ඇවිල්ලා කියන අරමුණ යාට විපාක වුණා. ඒ විපාක ඔස්සේ තමයි යා ක්‍රියාසිතක් ක්‍රියාත්මක කරේ. ඒ විපාකයේ අනුව. හැබැයි මිනිසුන්ට හිතෙන්නේ කොහොමද? මිනිසුන්ට හිතෙන්නේ මෙයා වෛරයෙන් මැරුවා කියලා. ඇයි ඔක්කොටම තේරෙන්නේ ගාලා කේන්තියෙන් මරනවා කියලානේ. හැබැයි ඌ මරන්නේ උගේ සිතේ අරමුණකින් ක්‍රියාවකින් මරන්නේ. දැන් ඕක ප්‍රශ්නයක්. උතන සිත් දෙකක් ඇති වෙන්නේ. එකක් විපාක වෙනවා අනිත් එක කර්මය වෙනවා. එතකොට කර්මයේ චේතනාම් වික්කවේ කම්මම් වදාමි. බුදුරජාණන් වහන්සේ කියන්නේ උඹගේ චේතනාව තමයි කර්මය වෙන්නේ. මේ ක්‍රියාසිත නෙමෙයි. ඔය කර්මයේ අභිධර්ම මේ ප්‍රත්‍යවල කර්මයේ කොටස් දෙකකට බෙදලා ඔක විස්තර කරනවා.
කර්මප්‍රත්‍ය කියන්නේ මොකක්ද කියලා. පොතේ තියෙනවා. ඕක ගලපලා කියලා දෙන්නේ කීයෙන් කී දෙනකොට ප්‍රායෝගිකව කියලා දෙන්න බෑ. ඔය දෙපැත්තට තමයි වැටෙන්නේ. විපාක වෙලා කර්මය වුණාම තමන්ගේ සිත ඇතුළෙන්ම චේතනාව සැකසෙනකොට කර්මය මේ කර්මය නිසා ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ මං කිව්ව විදිහට කර්මය ආය ප්‍රත්‍ය වෙන කොටස් දෙකක් දෙවෙනි කොටසට වැටෙනවා. එතකොට ඕක ප්‍රායෝගික දහමක් තුල තියෙනවා. එතකොට ඒක තමයි කියන්නේ යමෙක් වෛර කරපු සිතකින් සමහර වෙලාවට මිනිහෙක් නොමරන්න පුළුවන්. වෛර කරපු සිතකින් වෙඩි නොතබන්න පුළුවන්. ඒ වෙඩි තබන සිතට වෙන්නේ වෙන එකක් නිසා. වෙන අරමුණක් විපාක වෙන්නේ. ඒක විපාක වුණ නිසායි තමයි යා ක්‍රියාසිතකින් ඒක ඇති කරන්නේ. එතකොට ක්‍රියාසිතක් ගැන කතා කරන ක්‍රියාසිත කොහෙන්ද එන්නේ? දැන් ඕක ප්‍රශ්න පටිච්චසමුප්පාදේ. සංඛාර විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා. ක්‍රියාසිත පටන් ගන්න එතනයි. තියෙන්නේ චෛතසික 5යි නැත්තම් 7යි. දැන් ඊටු ටික ප්‍රත්‍ය. ඊටු ටික ප්‍රත්‍ය. කොච්චර පටිච්චසමුප්පාදේ ගැඹුරුද? අපි සාමාන්‍යයෙන් ක්‍රියාසිතක් කිව්වොත් ක්‍රියාසිතක ඕනම සිතක් කියන්නේ ක්‍රියාසිතක්. ක්‍රියාසිතක තියෙන චෛතසික 5යි නැත්තම් 7යි. පටන් ගන්න සංඛාර විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා එච්චරයි. පටිච්චසමුප්පාද. දැන් කොච්චර අපහසුව තේරුම් ගන්න. ඒක ඊටු ටික කොහොමද වෙන්නේ? ඒක තමයි දැන් ඕව හරියට දහමට ආවම තේරුම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. කොටසක් හැරිලා ගිහින්. කොටසක් තේරුම් කරන්න බෑ. සාක්ෂි මදි, තියෙන දේවල් මදි. පොතේ තියෙන දේවල් ගලපලා ගන්න බෑ. ඔළුව කඩාගෙන හොයන්න ඕනේ කොහොමද වෙන්නේ කියලා. නිකන් ඉන්නේ නැහැ එතන. මේකෙත් නිකන් ඉන්නේ නැහැ බණ කියලා. හිතන්න ඕනේ මේවා කොහොමද ඉන්නේ? කොහොමද මේ පොතේ තියෙන ටික මෙහෙම වෙලා ප්‍රායෝගික ජීවිතේට කොහොමද මේක ඇප්ලයි වෙන්නේ? එහෙම නැතුව මෙහෙම බණ කියන්න පුළුවන්ද? බෑනේ. කොහෙද පොතකින් බණ කියන්නේ මේ? කොහෙද පොත තියෙන්නේ? කොහෙද පොත තියෙන්නේ? මම අහන ප්‍රශ්නේ ඒකයි. සමහර දේවල් ගලප ගන්න බෑ, අපිට ගලප ගන්න බෑ. මේ පටිච්ච සමුප්පාදේ ඉතාමත්ම ගැඹුරු දෙයක්. උදේ ඉඳලා හවස වෙනකන් කල්පනා කරනවා මේක කොහොමද මේක වෙන්නේ? කොහොමද මේ මොකද්ද හැරිච්ච ප්‍රත්‍ය? මොකද්ද මෙතන අඩු? ඔන්න අභිධර්මයේ. දැන් මේ පොත කියවලා යන එක නෙමෙයි අභිධර්මයේ. මේක අභිධර්මයේ ප්‍රායෝගික ජීවිතයට දාලා බලනොත් තියෙන වචනයක් පාසා තියෙන්න හේතුවක් තියෙන්න ඕන. ඔන්න අභිධර්මයේ. නැත්තම් ඒක විසිකලා දාන්න ඕනේ. පොත් කියවන්න ඕනේ අභිධර්මයට. නෑ. අභිධර්මයේ අල්ලගත්තොත් සිත යම්සිරි විදිහට තේරෙනොත් මේ සිතේ හැසිරීම Tamanට තේරෙනවා. මේ සිතේ හැසිරීම තේරෙනවා. එයා 175ක් විතර අනිත් කෙනෙකුට වැඩි ඉදිරියෙන් ඉන්නේ. එතකොට එයාට මේක තේරෙන්න ගන්නවා. මේක නුවණක් තියෙන්නේ. මෙතන ඥානයකින් ගලවලා යන්නේ. ඥානයකින් ගලවලා යන්නේ. ඔය ඥානය ගන්න අපහසුයි. ගන්න අපහසුයි. හිතෙනවා ශ්‍රද්ධාවෙන් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තිබුණා කියලා යන ගියත් ආය ඥානය පහළ වෙන්න ඕන. ශ්‍රද්ධානුසාරී වෙන්න ඥානයක් පහළ වෙන්න ඕනේ අවසානයේ. විදර්ශනා ඥානය පහළ වෙන්නේ නැහැ. මේ පටිච්චසමුප්පාදයේ තියෙන්නේ. යාට පහළ වුණාට පස්සේ යාට බණ කියන්න බැරි වෙන්න පුළුවන් මේ විදිහට. නමුත් එයා දන්නවා මේ කියන එක කියන්නේ ඇත්ත. මේක ආගෙන ඉන්නකොට තේරෙනවා. මේ කියන දේ හරි. මගේ සිතට කොහෙටද ගලපන්නේ? Tamange සිතට. කියන දේ හරි. මට කියන්න බැරි වෙන්න පුළුවන්. ඔය කියන දේ හරි. මගේ සිතට ගලපන්න. දැන් මම කියන්නේත් ඔබලට Tamange සිතට දහම ගලප ගන්න පුළුවන් තැනක Taman ඉන්න ඕනේ. එහෙම නැත්නම් Taman යන ගමන මග වැරදි. Taman හිතාගෙන ඉන්න පැතිවල නිවන කියලා ගියාට Tamanට නිවන හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. Taman හිතුවට ආයෙ හිතන දෙයක් තියෙන්නේ. අර වයිෆ් සලකයි කියන හිතන දේ තියාගෙන ඉන්නවා වගේ තමයි මෙතනින් ගියොත් මම නිවන හම්බ වෙයි කියලා. එහෙම වෙන්නේ අපිට හිතෙච්ච පාරවල් නිවන කියන නිවන හම්බ වෙන්නේ. මේ විදිහට කියන විදිහට සප්තබොජ්ජංග හරහා ගියොත් ඔබට නිවීමට යන පාරට දිගේ යනවා. මෙතනින් ගියොත් කවදා හරි ඔබට නිවීම හම්බ වෙනවා. කවදා හරි මාර්ගඵලයකට හම්බ වෙනවා. Tamanට දැනිලාමයි හම්බ වෙන්නේ. Tamanගේ සිතට Tamanට දැනෙනවා මේ යන මඟ හරි කියලා. ඒ තැනට ආවම Taman කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. චුට්ට තේරෙන්න ගන්නවා. චුට්ට තේරෙන්න ගන්නවා. අවබෝධයක් ඔස්සේ තේරෙන්න ගන්නවා. අපහසු වීර්ය කරන්න බෑ. බොරුවට අහු වෙලා ඉවරයි ලෝකෙම. මවල දීලා ඉවරයි බොරුවට. දහම විනාශ කරන ගමන් දහම බොරු කිව්ව දහම ඇත්ත කළා. බොරු කිව්ව දහම අනාගතයට ඇත්ත කළා පෙන්වන්න යනවා. අපි තරුණ කට්ටිය ස්මාර්ට්. ඒගොල්ලෝ දැන්ටමත් ගැලවිලා ඉවරයි වැඳීම් ක්‍රම, බෝධි වන්දනා, චෛත්‍ය වන්දනා, රෙදි ඇඳවි. ඒගොල්ලන්ට ඕව වැඩක් නැහැ. ඒගොල්ලෝ හිත මේ මගේ ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ give me the fact. give me the facts කීකේ අහන්නේ. මේ කම්පියුටර් ගහන ලැප්ටොප් තියෙන මේවා කරන මේ ගේම්ස් ගහන ළමයිට මේ බොරු ඕක රඳා පවතින ඉදිරියේදී ඒගොල්ලෝ සිත දකින්න හරියට කොහොමද දකින්නේ? මේ අභිධර්මයේ තුලින් දකින්නවා.
ඒකයි අභිධර්මයට ගහන්නේ. අභිධර්මයේ බුද්ධ දේශනාව නෙමෙයි කියලා නිකන් නෙමෙයි ගහන්නේ. ඕවා කාලයක් තිස්සේ වචනින් ගහපු යෝන්ගේ ගෝලියෝ තමයි දැන් ගහන්නේ. ඒක යට කරන්න බලන්නේ. ඇයි ඒක තිබ්බොත් පටිච්චසමුප්පාදය තේරෙන්න ගන්නවා. පටිච්චසමුප්පාදය විනාශ කරොත් මේ ධර්ම තේරෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදයෙන් නැතුව ත්‍රිපිටකේ වැඩක් තියෙනවා. සූත්‍ර පිටකේ වැඩක් තියෙනවා පටිච්චසමුප්පාදේ නැතුව. හොඳට තේරුම් ගන්න මේවා. මේ වගේ වුන් ගැටෙනවා මිනිස්සු. ඇයි ඉතින් සම්මතයට පිටින්නේ? ඒක නිසා මේ හිත පුරුදු කරලා යන දහමක් තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවද? මේ සිතට දැනෙන දහම තමයි දහම කියන්නේ. ඔයාලට දැනෙන දහම තමයි බුදුදහම. ඒක තමයි ධම්මවිජ්ජ සම්පොඥංගය. හැබැයි මේ මාර්ගයේ තමන්ගේ සිත නිවෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අකුසලයෙන් වෙන්වීමත් තමන්ට දැනෙනවා නම් ඒක තමයි මගේ දහම. එච්චරයි. අකුසලයෙන් වෙන්වීමක් දහමක් හැටියට ඔයා ගන්නවා නම් ඒකයි බුදුදහම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අකුසලයෙන් වෙන් වෙන ඕනම දෙයක් මම අනුමත කරමි. පහසුවටම කියනවා. තමන්ගේ සිතට දැනෙන දහමනේ තමන්ට ප්‍රයෝජනවත් වෙන දහම වෙන්නේ. මම මේ කිව්ව විදිහට දැනෙන දහම. ඒක තමයි නිවෙන්නේ. තමන් නිවෙන බව තමන්ට දැනෙන. තමන් අකුසලයෙන් වෙන් වෙවි යන තැනම තමන්ට අකුසලයේ ඉන්නේ නැත්තම් කුසලයේම සිත පීඩනවා. එතකොට ඒකයි කිව්ව බුදුදහම. ඒක තමන්ට දැනෙන දහමක්. ඒ දහම තේරුණාම තමන් හරි මගේ යන බව තමන් දන්නවා. ඒක තමයි දහම. එතකොට මේ අනිත් ඒවා ඕන තරම් ඕන විදිහට කියන්න පුළුවන්. තමන්ට ඇවිල්ලා කොච්චර කොද ඕක කියන්න බිම බුදියන්න ඕනේ. බිම බුදියන්න ඕනේද මිනිස්සු? බිම බඩ ගාගෙන වටේ කැරකි චෛත්‍ය වටේ දේශකයාගේ වටේ දේශකගේ කකුල් ඉඹ ඕවා කියන්න ඕනේද? නෑනේ නොතේරෙන මගුලක්නේ. මේක මේ තැනටවත් තේරෙනකන් පොඩි ශ්‍රද්ධාවක්වත් වෙන්නේ නෑනේ. නැත්තම් මොකද බොරු ශ්‍රද්ධාවනේ තියෙන්නේ. බොරු ශ්‍රද්ධාවනේ තියෙන්නේ. එන්නේ ඉස්සෙල්ලා පාවඩේ ඉඳලාම වඳිනවා. බිම පෙල්ලි දඟලනවා. තාම බණ කිව්වෙත් නෑ. බුදුරජාණන් වහන්සේ ඔහොම කිව්වේ නෑ. වක්කලීට කිව්ව දේම පැහැදිලිනේ මුල්ලෝ. වක්කලි මාන වෙලා තියෙන බුදුහාමුදුරු දිහා බලන් ඉන්නේ. වක්කලි වෙලවල දානවා. වක්කලි කොහොමද ඕක බලන් හිටියම මේ මග පේනවද? පේන්නේ නෑනේ. දැන් අද කරන්නේ මොකද? හාමුදුරු බණ කියන්නේ ඉස්සෙල්ලා බිම පෙල්ලි දඟලනවා. වැටෙනවා. එනවා කටි. කමක් නෑ එහෙම කරාට. සංසුන් වෙන්න ඕනේ මේ බිම පෙල්ලි දඟලන. ගියාන් පස්සේ ප්‍රශ්නයක්වත් අහන්න බෑ. එච්චරට ගරුත්වය මෝඩකම පරයක් ඇවිල්ලා උඩට ශ්‍රද්ධාවට. මෝඩ ශ්‍රද්ධාව වෙලා. ඉතින් ප්‍රශ්නයක් අහුවම් මුකුත් අහන්න බෑ. ප්‍රශ්නයක් අහුවම් තව උත්තර දෙනවා තවත් අහන්න තියෙන්නේ. එතන ගිහින්. එතකොට මොන ශ්‍රද්ධාවද මොකක්වත් වැඩක් නැහැ. යාළුවෙක් විදියට අහන්න තියෙන්නේ. තමන්ගේ සිතයි රැක ගන්න තියෙන්නේ. තමන්නේ නිවෙන්නේ. නිවෙන තමන්නේ දන්නේ ප්‍රශ්න. යනකොටත් අහන්න තියෙන්නේ. වඳින්න නෙමෙයි තියෙන්නේ බිම පෙල්ලි. යනකොටත් අහන්න. hina වෙලා තවත් අහන්න. තව පාරක් එනොත් තව දෙකක් අහන්න ප්‍රශ්න. තව දෙක තුනක් ප්‍රශ්න හතරක් අහන්න. කොහෙද නිවෙන්නේ අන්තිමට? මෙතනයි නිවෙන්නේ. අපි නිවෙන්නේ. ප්‍රශ්න අහන කෙනයි නිවෙන්නේ. නියම ධර්මදේශකයා ඒක දන්නවා. ධර්මදේශකයා වඳින්න ඕන කියලා ඇවිල්ලා ඉන්නවා නම් ඒ ධර්මදේශකයා හරි ධර්මදේශකෙක් නෙමෙයි. මේ කියන දේ දන්නවා. එලෝ අහන කෙනාට උත්තර දෙනවා. උත්තර දෙන්න බැර නම් නිකන් ඉන්නවා. මම දන්නේ නැහැ. මට වෙලාව නැහැ. මහන්ති යනවා. ප්‍රශ්න ගොඩක් ඇහුවා යනවා. දැන් ඕකයි බුදුදහම. hina වෙන සැරේට ආම්දුරු ප්‍රශ්නයක් අහන්න ඕනේ. hina වෙන අනේ අපේ ස්වාමීන් වහන්සේ කියලා දෙකට තුනට පණුවෙක් වගේ නැවෙනවා නෙමෙයි. ආම්දුරු hina වෙන සැරේට ප්‍රශ්නයක් අහන්න ඕනේ. නිවෙන්නේ මෙතනනේ. hina වෙන සැරේට දෙකට තුනට ඇවිල්ලා ශ්‍රද්ධාව කියලා පෙන්නනවා. පූ ශ්‍රද්ධාවනේ කුණු වෙලානේ. අවිද්‍යාව පුරෝගණ දෙකට නැවෙන්නේ. අවිද්‍යාව පුරෝගණ දෙකට නැවිලා ලෝකෙ වැන්දට වැඩක් තියනවාද? වැඩක් නැහැ. Taman ගැලවිලා නැහැ. ප්‍රඥාව කියන්නේ දැනුමක්, නුවණක්, දැන ගැනීමක්. ලෝක යථාර්ථය අවබෝධ වීමක්, පටිච්චසමුපාදය දැන ගැනීමක්, චතුරාර්ය සත්‍ය අවබෝධයක්. දැන් මේව කොහෙන්ද එන්නේ? මායුබයි කිසි වෙනසක් නැහැ. මම සාමාන්‍ය ගිහියෙක්. මට කවුරුත් බණ කියලා දුන්නේ නැහැ. මට කවුරුත් අනගහලා මෙන්න මේ අජිත් මෙතන තියෙනවා පොතේ මෙතන තියෙනවා කියලා පොතේ කවුරුත් මට බණ කිව්වේ නැහැ. මම ගියේ නැහැ ධර්මයේ ඉගෙන ගන්න. පිරිවෙන් වලට ගියේ නැහැ මම ධර්මයේ ඉගෙන ගන්න.
මට ගුරුවරයෙක් හිටියේ නෑ. ගුරු ගෞරවයක් එහෙම කතාවක් බුදුරජාණන් වහන්සේ තුල නෑ. ගුරුවරයා තිසරණ සරණ යනවා නම් ගෝලියොත් තිසරණ සරණ යනවා. ගුරුවරයා තිසරණ සරණ යන්නේ නැත්නම් තමා ගුරුවරයා පසුපස ගියාට වැඩක් තියනවද? වැඩක් නෑ. ගුරුවරයා වල් වැදිලා. ගුරුවරයා දේශපාලනය කරනවා. ගුරුවරයා බිල්ඩින් හදනවා, බිස්නස් කරනවා. දැන් ගුරු ගෞරවය කියලා තමන් ගුරුවරයා පසුපස ගියොත් දෙදෙනාට නිවන වර්ධිනවා. හොඳ ගුරුවරයෙක් තිසරණ සරණ යනවා, ගෝලියොත් තිසරණ සරණ යනවා. ගැටෙන්න බෑ. ගැටුමක් නෑ එතන. ඔක්කොම ඉන්න පන්සලේ අය තිසරණ සරණ යනවා නිවන් දකින්න. එකම අරමුණ නිවන. නිවන නම් එතන ගැටීමක් තියනවද ගුරුවරයා සහ ගෝලයා අතර? නෑ. ගුරුවරයෝ සහ ගෝලියෝ අතර ගැටීම තියෙන්නේ ඇයි? එක්ක ගෝලියෝ බිස්නස් කරනවා. එක්ක ගෝලියෝ අවලමේ යනවා. එක්ක ගුරුවරයා අවලමේ යනවා. එක්ක ගුරුවරයා බිස්නස් කරනවා. කට්ටි දෙකම නිවනට නෑ. ඔය කට්ටි දෙකම නිවන අරමුණු කරලා නැත්තම් එතන බුද්ධ ශාසනයක් තියෙනවද? එතන බුද්ධ ශාසනය නෑ. එතන බුද්ධ ශාසනය නෑ. කිසිම ශ්‍රද්ධාවකින් නෙමෙයි කියන්නේ, අවබෝධකින් කියන්නේ. කිසිම ගැටීමකින්ුත් නෙමෙයි කියන්නේ. අවබෝධකින් කියන්නේ. ඔබට ඇරලා බැලුවාම පේනවා ලෝකයේ පෙනෙන දේ බොරු බව දැක දැක ශ්‍රද්ධාව කීකලක පණුවෙක් වගේ වඳින තරම් මෝඩකමක් තියෙනවා තව ලෝකේ. මෝඩකමක් මිනිස්සෙකුට තියෙනවද? දැක දැක වැරදි කරන එකට වඳින කමට මෝඩකමක් තියෙනවද? මේ යකා මහාන වෙලානේ කියලා. මේ යකා හොඳට සිල් ගන්නවනේ. හැමදාම 3 පොයිට 4 පොයිට සිල් ගන්නවනේ කියලා වඳින තරම් මෝඩකමක් තියෙනවද? එහෙම මිනිහා කරන වැරද්ද දැක දැක. ඊට වැඩිය මෝඩකමක් මේ ලෝකේ නෑ. ඒක නිසා ගිහි පැවිදි අය හැම දෙනෙක්ම මේ බුදුරජාණන් වහන්සේ කිව්ව දාම හරියට තේරුම් ගන්න ඕනේ. මේ දාම තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ, සතුටින් ජීවත් වෙන්න ඕනේ. මම කියන්නේ නෑ යාන වාහන පැදලා බිස්නස් කරන්න එපා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දාම හරියට තේරුම් ගන්න ඕනේ. මෙතන බොරු ගරුත්වයක් නෑ. බොරුවට වඳින්න අවශ්‍ය නෑ. ශ්‍රද්ධාව කීකේ පණුවෙක් වගේ දඟල එහෙම යන්න අවශ්‍ය නෑ. නිදහසේ කතා කරනවා. මිනිස්සු නිදහසේ කතා කරනවා. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආපු අය නිදහසේ කතා කරනවා. බයින් එක බැනලා ගියා. බුදුරජාණන් වහන්සේ ඒක දන්නවා. බයින් මිනිස්සු ලෝකේ ඉන්නවා. නොතේරෙන කට්ටිය ඉන්නවා. උදේ පාන්දර පාත්‍රය අරන් යන්නේ ලොකු ගම් පහු කරගෙන ඔක්කොටම මේ දහම තේරෙනවා. තේරෙන්නේ. කට්ටියක් කියලා ස්වාමීනි බණ කියන්න කිව්වත් මග ඇරලා යනවා. ඇයි? තේරෙන්නේ නැති බව දන්නවා. දැන් ඇහෙනවද? හලෝ පොඩ්ඩක් ඩිස්කනෙක්ට් කරලා ගන්න බාන්න. වානිත් ඒගොල්ලන්ට ඇහෙනවද?